අයිබෝවන් කොරෝනාවට එරෙහි විශේෂ මහජන දිනය වැඩසටහන සමගින් ඔබ එකතු වන්නේ සජීව ලෙස අද දවසේදී අපි සූදානම් කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලංකාව ඉතාම ඉක්මනින් වළක්වා ගැනීම වෙනුවෙන් රජයේ ක්‍රියාමාර්ග සෞඛ්‍ය අංශවල මැදිහත් වීම සහ ආරක්ෂක අංශ මේ ක්‍රියාමාර්ගය වෙනුවෙන් දක්වන දායකත්වය සහ හුදු රටේ ජනතාවගේ ක්‍රියාමාර්ග වෙනුවෙන් එකතු වෙන්නට අපි ඔබට ආරාධනා කරනවා අද විශේෂ මහජන දිනය සමගින් මේ සියලු කරුණු කාරණා ඔබ වෙත ගෙන එන්න මා සමග චාමරත් උදේශිකත් සූදානම්ින් ඉන්නවා. අයිබෝන් චාමර, අයිබෝන් උදේශිකා. අයිබෝන් සිතාරා. ඔව් සිතාරා. කොරෝනා දෙවන රැල්ලට ඉතා සාර්ථක ලෙස මුහුණ දුන්න ජාතියක් අපි. අපි කොහොමද මේ දෙවන රැල්ලට මුහුණ දෙන්නේ? ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට, ප්‍රශ්න කරන්නට අපි අපේ මහජන දිනයට කැඳවා ගත්තා. ඒ සඳහා උචිතම තිදෙනෙක්ව. හොඳයි. පැහැදිලි කිරීම සඳහන් ආකාරයටම මේ මොහොතේදී යම් අභියෝගාත්මක තැනක ඔබ මම අපි සැවම සිටිනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ සිට ආරක්ෂක අංශ ක්‍රියාවලියේ සිට මේ සියලුම දෙනා මේ වළක්වාලීම සඳහා ක්‍රියාත්මක වන මොහොතකදී සමාජය ඇතුලේ නැගෙන මත තිබෙනවා සහ දුර්මත තිබෙනවා. මෙහිදී අප සාර්ථකව මේක පරාජය කළාද? එහෙමත් නැතිනම් යම් තැනකදී අපට වැරදුනාද? මේක අපි කොයි විදිහටද යන්නේ? මෙහිදී ක්‍රියාන්විතය සාර්ථක ලෙස දියත් වුණාද? මේ විදිහට වසංගතේ ක්‍රියාත්මක වෙනවා, රට වහන්න ඕනේද? ඇඳිරි නීතිය පැනවීම තිබෙනවා. මේ වගේ ප්‍රශ්න සමුදායක් ඔබ තුල තිබෙනවා. ඒ නිසා ජාතික රූපවාහිනිය විදිහට අපි නිරන්තරයෙන්ම උදෑසන සිට රාත්‍රිය දක්වාම මේ වසංගතයෙන් ජය ගැනීම උදෙසා වුණු ක්‍රියාත්මක වන මෙහෙයුමේ ඉතාමත් සුවිශේෂීම චරිත සහ ගෞරව කරන දැවැන්ත කැපකිරීමක් මේ මොහොත වන විටත් සිදු කර තිබෙන සහ රටම බොහොම ආදරය කරන චරිත තුනකට අපි අද දවසේදී ජාතික රූපවාහිනියට ආරාධනා කළා. යනු බොහොම ගෞරවයෙන් යුතුව දැවැන්ත කාර්යභාරයක් මේ මොහොතේදී නියැලෙන මේ ආරක්ෂක ක්‍රියාවලිය තුල සෞඛ්‍ය ක්‍රියාවලිය තුල සම්බන්ධ කරමින් දැවැන්ත කාර්යභාරයක් සිදු කරන ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය පවිත්‍රා වන්‍ය ආරච්චි මැතිතුමිනි ආයුබෝවන්. ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. ඒ වගේම අපට එතුමන් පිළිබඳ මතක් කරන විටදී මානුෂීය මෙහෙයුමේ සිට අද දක්වා රට ජාතිය වෙනුවෙන් අති දැවැන්ත කැපකිරීමක් සහ දායකත්වයක් දක්වන වර්තමාන කොරෝනා ව්‍යාප්ති වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී එවැගේම ආරක්ෂක මාලික ප්‍රධානී යුද හමුදාපති ලොතිනන්ට් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් ආයුබෝවන්. ජාතික රූපවාහිනියට පිළිගන්නවා. ඒ වගේම අද උදෑසනත් අපි එතුමන් සමගින් කතා කළා මේ COVID-19 පරාජය කිරීමේ ලහ දැවැන්ත කාර්යභාරයක් වසංගත විද්‍යා ඒකකයේ මේ මොහොත වෙන විටත් සිදු කරමින් තිබෙනවා. ඒ සමස්ත කළමනාකරණය කිරීමේ සිට ඒ අනුව වසංගත විද්‍යා ඒකකයේ වසංගත වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් සමිත ගිනිගේ වෛද්‍යතුමනි ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් ජාතික රූපවාහිනියට පිළිගන්නවා. අමාත්‍යතුමියගෙන් මුලින්ම කතාව පටන් ගන්නම්. එමතුමිනි මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳ අපි පුංචි පැහැදිලි කිරීමක් කරමු. ඔව් චාමර මං හිතන්නේ පළමුවෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ රටේ මහජනතාවට. ඔවුන් මේ රෝගය ලංකාවේ පළවෙනි රෝගයා හමු වීමේ දවසේ සිට මේ රෝගය ලංකාවේ සමාජය තුළින් අයින් කරන්නට පසුගිය කාලය තුලදී ලබා දීපු අපමණ දායකත්වය. ඒ නිසා අප ඉල්ලා සිටින හැම අවස්ථාවකම නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළා මේ රටේ මරණ ඉතාම අඩු සංඛ්‍යාවකට ගෙනහල්ලා මේ රටේ මේ සමාජය තුළ මාස ගණනාවක් තිස්සේ මේ රෝගය සමාජයෙන් තුරන් කරගන්න විශාලම දායකත්වයක් ලබා දුන්න අපේ රටේ මහජනතාව. ඒ නිසා අපි ඔබට අපේ ගෞරවය අපේ රාජ්‍යයේ ගෞරවය මේ රටේ මහජනතාවට පුද කරන ගමන් අපි නැවතත් ඉල්ලා සිටිනවා. ඔබ හැකිතාක් පුළුවන් තරම් අප ඉදිරිපත් කරලා තියෙන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. ඔබේ නිවසට කිසිම දවසක මේ කොවිඩ් විස බීජය ගෙනියන්නත් එපා. ඔබ ගෙදරින් එළියට ආපහු යනකොට ඔබ ගෙදරින් එළියට යනකොට ඒ කොවිඩ් විස බීජය ගෙදරින් පිටට ගෙනියන්නත් එපා. මේ සෞඛ්‍ය පුරුදු අත් සේදීම වගේ දේවල් යම්කිසි ස්ථානයකට යනකොට ඇතුල් වෙනකොට තමන්ගේ ගෙදරට එනකොට තමන් යම්කිසි තැනකට යනකොට ඒ අත් සේදීමේ ඉඳලා ඒ අපි ඉල්ලා සිටපු මුඛාවරණ පැළඳීමේ සිට ඒ ඉල්ලා සිටපු ඒ සෞඛ්‍ය පුරුදු රට තුල ගෙනියන්න කියලා ඉතාම ආදරෙන් ඉල්ලා හිටිනවා. ඒත් එක්කම චාමර මේ කතාවේදී අපිට කියන්න වෙන්නේ සමාජය තුල එහෙම නැත්නම් මේ රට ඇතුලේ මේ මිනුවන්ගොඩ පොකුරේ 1721ක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා ආපු පොකුරු ඔක්කොගෙම ගාන 1914යි. ඒක නිසා අපි ඊටාම වෙහෙසක් ගන්නවා. අතිගරු ජනාධිපතිතුමා සෑම දවසකම පාහේ උදේ අප සියලු දෙනාම කැඳවනවා COVID-19 රෝගය මර්ධනය කිරීමේ කාර්යබලකායේ ප්‍රධානියා විදිහට
ශමේන්ද්‍ර සිල්වා අපේ හමුදාපතිතුමා ඇතුළු අප සියලු දෙනාම කැඳවලා සෞඛ්‍ය අංශයේ ඉන්න විශේෂඥයන් සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන නිලධාරීන් ත්‍රිවිධ හමුදාපතිවරුන් මේකට පොලිස්පතිතුමා ඇතුළු සියලු දෙනා කැඳවලා නිතිපතා අතිගරු ජනාධිපතිතුමා මෙහි ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපත් එක්ක සාකච්ඡා කරනවා සෞඛ්‍ය අංශවල දෙන යම් උපදේශ සහ ඒවාට අනුව මේ හැම කටයුත්තක්ම කරන්නට තීන්දුව ලබා දෙනවා අපි අතින් යම් වෙන අඩුපාඩු පෙන්වා දෙනවා නිසා ඒ වගේම රජයක් විදිහට මේ තත්ත්වය මර්ධනය කරන්න අප ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා අදත් හවස 7:00 වෙනකන් අමාත්‍යංශي නොයෙකුත් අංශවල මේ මම මීටින්ස් තිබ්බා ඒ කියන්නේ එක වෙලාවකට කැඳවනවා වෛරොලොජිස්ලා මයික්‍රෝබයොලොජිස්ලා වසංගත රෝග විද්‍යාඥයින් අද අපි එක මීටින් එකක් තිබ්බා මෙම ටෙස්ට් කරන ක්‍රමවේදය පිළිබඳ ඒවැ අලුතෙන් ලෝකයේ තියෙන ප්‍රවණතා ගැන ඒ වගේම මේ ලැබ්ස්වල තියෙන නිවැරදිතාවය පිළිබඳව ඒ වගේම ඒ කුමනාක් ඒ හැම දෙයක් පිළිබඳවම දිගින් දිගටම තාක්ෂණික සාකච්ඡා අමාත්‍යංශය අපි තියෙනවා ඒ වගේම අද මම වීඩියෝ තාක්ෂණය හරහා අපේ අමාත්‍යංශ නිලධාරීන් එක්ක විශේෂයෙන් මේ වසංගත රෝගය පැතිරී තිබෙන ගම්පහ දිස්ත්‍රික්කය වැනි දිස්ත්‍රික්කවල පළාත් අධ්‍යක්ෂක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ වගේම වසංගත රෝග විද්‍යාඥයින් එක්ක අපි කතා කළා ඔවුන්ට තියෙන පහසුකම් මැද්ද මේ කටයුතු කිරීමේදී රෝගීන් සොයා ගැනීමේදී ඒ වගේම රෝගීන්ගේ අර පරීක්ෂණ සිදු කරන්න අවශ්‍ය සොබ් ගැනීමේදී ඒවැ තොරතුරු ලියා ගැනීමේදී ඔවුන්ට තියෙන අඩුපාඩු ඒ වගේ එවැනි ආකාරයේ අපි දිගින් දිගටම විශාල වේසක් ගන්නවා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ කාරණා සම්පූර්ණයෙන්ම මේ රට නැවත වතාවක් මේ සමාජයෙන් මේ රෝගය තුරන් කරන්න ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අපි රජයක් විදියට ගනිමිනුයි එන්නේ කදා විශාල වේසක් ගන්නවා ඒ සඳහා රෝහල් අඳුර ගන්නවා ඒ සඳහා ඒ වගේම ප්‍රතිකාර කරන රෝගීන් ලංකාවේ තව ඒ ගාන පුළුල් කරන්න ඕනේ රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් ගාන වැඩි කරන්න ඕනි ඒ වගේම සැකසහිත රෝගීන් දාන තැන් අපි වැඩි කරන්නට ඕනි අපේ පරීක්ෂණ වැඩි කරන්නට ඕනි ඒකට අවශ්‍ය උපාංග අපි PCR ටෙස්ට් එකක් කියන්නේ 20ක් විතර ಜಾති අවශ්‍ය වෙනවා ඒවට වෙනම මැෂින් අවශ්‍ය වෙනවා ඒ සියලු දේවල් එතකොට අපි පළවෙනි දින 95 දී පළවෙනි දින 95ක් ගියා අපිට ටෙස්ට් 50000ක් කරා දැන් මේ දවස් 7ක් යනකොට අපි ටෙස්ට් 50000ක් කළා. ඉතින් ඒ වගේ අපි මේ සියලු පහසුකම් දිනු කරගෙන විශාල වේසක් ගන්නවා. මේ තත්ත්වෙන් මේ රට අයින් කරගන්න. ඉතින් අපි දැඩි අධිෂ්ඨානශීලීව විශාල කැපවීමකින් විශාල ධෛර්යයක් අරගෙන තමයි මේ කටයුතු අපි කරගෙන යන්නේ. හොඳයි. මේ දැවැන්ත මෙහෙස ඇතුළතදී සිතාරා ඒ වගේම උදේශිකා අපි දකිනවා සමහර චෝදනාත් එල්ල වෙනවා මෙතුමනි. අපි ඒවටත් මෙතනදී විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මත සහ දුර්මත කියන දෙකේදීම. හමුදාපතිතුමනි ඔබතුමන් අද දවසේදීත් ප්‍රකාශ කර තිබුණා මේක සමාජගත වීමක් නෑ අර කමියුනිටි ට්‍රාන්ස්මිෂන් එකකට ගිහින් නෑ කියන කාරණේ. ඒක එහෙම්මමද වගකීමෙන් කරන ප්‍රකාශයක්ද ඒක? ඔව් මම වෛද්‍යවරයෙක් නෙමෙයි ප්‍රථමයෙන්ම මේ ඔබතුමාගේ කතාවට විද්‍යානුකූලව ප්‍රතිචාරයක් දක්වන්න නමුත් වෛද්‍යවරයෙක් නොවුනත් මේ කාලේ වෛද්‍යවරුත් එක්ක තමයි දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඒත් එක්ක සෞඛ්‍ය අමාත්‍යතුමිය වෛද්‍යවරුන් ලංකාවේ ඉන්න වෛද්‍ය ශාස්ත්‍රයේ අති දක්ෂයන් කාර්ය සාධක බලකායට අතිගරු ජනාධිපතිතුමා නම් කරලා තිබෙනවා ඒකින්ද එහෙව්වත් කියලා අති දක්ෂයෙක් ඒ අංශවල වෛද්‍යංශයේ පුද්ගලයෙක් හමු වෙන අවස්ථාවක් නැති හින්දා ඔවුන්ගේ ප්‍රකාශත් එකතු කරගෙන කාර්යසාධක බලකාය ක්‍රියානිත මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් අසන ප්‍රශ්න වලට උත්තර දෙද්දී ඔබ කියනවා වගේ මම කිව්වා මේක නැහැ කියලා. ඒක කියන්න ප්‍රධානතම හේතුව වෙන්නේ මේ දක්වා ගරු අමාත්‍යතුමිය කිව්වා වගේ මෙම මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව හා ආරම්භ වුණු මෙම පොකුර මේ පොකුරේ මේ දක්වා සොයාගත්ත සියලුම ආසාදිතයන් සොයාගෙන තියෙන්නේ මේ කර්මාන්ත ශාලාවේ ආරම්භයකින් තමයි. මෙහිදී විවිධ පුද්ගලයන් විවිධ න්‍යාය පත්‍රවලට ඉන්න උත්සාහ කරන අයවලුන් සමහර අවස්ථාවලදී විවිධ මත දරනවා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා අපි
බලාපොරොත්තු වෙනවා මේ රටේ නිදහස දීලා තියෙනවා මාධ්‍ය නිදහස දීලා තියෙනවා පුද්ගලයන්ට කතා කිරීම නිදහස දීලා තියෙන හින්දා මේ තත්ත්වයන් නැති වෙනවා. නමුත් මං කියවා විද්‍යානුකූලව කතා කරාම මං කිව්වේ ඒකයි. ඉතින් ඒ අනුව වෛද්‍යවරුන් දරන මතයත් අනිකුත් විද්වතුන් දරන මතයත් අනුව අපගේ මේ පොකුර තවම අපිට හැකියාව තිබිලා තියෙනවා අපිට මේක පවත්වාගෙන යන්න මේ කියන තත්ත්වය මත. එතකොට මේ කියපු හැම එක්කෙනා සමහර අය ඇවිල්ලා අපිටත් කතා කරලා කියනවා දැන් අද මම මේකට එන්න සුළු වේලාවකට ඉස්සෙල්ලත් එක් කාන්තාවක් කතා කරලා කියනවා මේ මම මාව මේ අරන් යනවා නිරෝධායන්ට කොහෙද මේ හමුදාවෙන් ඇවිල්ලා පටව ගත්තා දැන් අරන් යනවා මට කිසිම සම්බන්ධයක් නැහැනේ මම හමු වෙලා නැහැනේ ඇයි මේ හමුදාවෙන් මට මෙහෙම කරන්නේ කියලා මගෙන් ඇහුවා. ඉතින් මං ඒ වෙලාවත් කිව්වා ඉතින් මට ඔබතුමිය ඉන්න ස්ථානයේ කියන්න ඉතින් මං චෙක් කරලා බලන්නම් මට එකවර කියන්න බෑ මේ තනක්වත් මොකක්වත් නැතුව කොහොමද මං කියන්නේ හරිද වැරදිද හැබැයි හමුදාවෙන් මෙහෙම වැරදක් වෙන්න හේතුවක් නැහැ. අනිවාර්යයෙන්ම ඔබතුමියගේ කතාවේ විනාඩි 2කින් මම කියන්නම් ඔබතුමිය නොදන්නා වුණාට හමුදාව දන්නවා අපගේ බුද්ධ්‍යංශ දන්නවා ඔබතුමිය යම්කිසි ආකාරයක පළවෙනි හෝ දෙවෙනි ආශ්‍රිතයෙක් වෙලා තියෙන බව ස්ථිර හින්දා තමයි ඔබතුමිය අරන් යන්නේ කියලා. ඉතින් ඒක බලාන ගියාම ඔව් මම අපගේ බුද්ධ්‍යංශ සහ හමුදාවේ මේ සම්බන්ධ කටයුතු කරපු කට්ටියගෙන් අහලා බැලුවම එතකොට කියනවා ඔව් හේතුව මේ තුමිය දැන් විශේෂයෙන් මේ සම්බන්ධ වුණේ ඊයේ දිනේ සීදුව ප්‍රදේශයෙන් හමුණු සංඛ්‍යාවත් එක්ක. ඒක එක බෝඩිමක සංඛ්‍යාවක්. ඉතින් මේ බෝඩිමේ ඒ අවස්ථාවට සම්බන්ධ වෙච්ච අයිතිකරු ඒ කාන්තාවගේ ළමෙක් තමයි මේ ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක දිහා බැලුවම සමහරලාට ඒ කතා කරන පුද්ගලයා දන්නේ නැහැ ඇය දෙවනි හෝ තුන්වෙනි ආශ්‍රිතයෙක් කියලා. ඔතනයි ප්‍රශ්නේ. ඉතින් එතකොට හිතන්නේ මේ හමුදාව වෙල්ල බලෙන් අරන් යනවායි කියලා. ඒක නෙමෙයි ඇත්ත තත්ත්වය. ඉතින් ඒකින්ද ඔබතුමා ඇහුවේ ප්‍රශ්නේ මගෙන් මේක සමාජගත වෙලාද කියලා. නමුත් අපිට තාම අපි සමාජගත වෙලා නම් හංගන්න දෙයක්වත් නැහැනේ. බොරු කියන්න දෙයක් නැහැනේ. අපි හැම වෙලාවෙම ඇත්ත ඇති සැටියෙන් කතා කරන කණ්ඩායමක් නේ. ඉතින් ඒ අනුව අපි මේ දක්වා අපිට ගියාම හොයාගෙන අපිට අවස්ථා ආව එකක් දෙකක් විතර නිකන් සැකසහිත මේකේ නෙමේද කියන එක. නමුත් අවසාන වශයෙන් කැරකිලා ගියාම එන්නේ මේ පොකුරටම තමයි. අමදාපුතෙන් තාමත් අර බුද්ධ්‍යංශ යොදවලා මේ ආසාදිතයාගේ ආශ්‍රිතයින් කවුරුද කොහෙද සම්බන්ධතාවය පැවැත්වුවේ කියලා පිටිපස්සට ගිහිල්ලා හොයන්න පුළුවන් අපේ යාන්ත්‍රණය ඇතුළෙමද තාමත් මේ සිද්ධිය තියෙන්නේ නැතිනම් දැන් හොයන්නේ මේ ආසාදිතයාගේ සම්බන්ධ වුණු ආශ්‍රිතයෝ කවුරුන්ද කියන එක විතරද? නෑ එහෙම කරන්නේ නෑ. මේ හමුදාවක බුද්ධ්‍යංශ SIS එක රාජ්‍ය බුද්ධි සේවාවල් මේක මේ අපිට ලෝකෙට කියලා දෙන්න පුළුවන් තත්ත්වයක අපි ඉන්නේ. අපි තාමත්ම උසස් මට්ටමක අපි ඇවිල්ලා ප්‍රොෆෙෂනල් කියන්න පුළුවන් ඒ තත්ත්වයක අපි ඉන්නේ. ඉතින් අපිට මේ ගැන අපිට මං කිව්වාගේ ලෝකෙට කියන්න පුළුවන් තත්ත්වයක අපිට උතුර දකුණ නැගෙනහිර බටහිර මේ සම්බන්ධයෙන් කරලා මේ සම්බන්ධ හොඳ දැනුමක් තිබෙනවා. ඉතින් මේකෙදි අපි කිසිම අවස්ථාවක මේ ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ ඒක අපිට හොඳ දැනුමක් ඇතුව තමයි තවමත් මේක එක්කෙනෙක් හොයාගෙන යෑම පමණක් නෙවෙයි. අපි එක්කෙනෙක් යද්දි තව ක්‍රමවේදයන් කීපයකට හොයනවා. ඒ කියන්නේ අපි දැන් සමහර ඇහුවනේ තාම හොයාගත්තේ නැද්ද කියලා මේ. එතකොට මම මීට දින දෙකකට ඉස්සෙල්ලා දිනකට ප්‍රථම මේ වගේම වෙනත් නාලිකාවක් කතා කරද්දි කිව්වා මම මේක අපි 33 දෙනෙක්ට ගෙනලා මේවා කළා. ඒක 10කට අරන් ගිහලා 10ක් හොයන්නේදී දැන් අද වෙනකොට 10 සම්බන්ධව යනකොට අපිට එනවා යම්කිසි ආකාරයකින් 10ක් ඉන්නවා 10 තවම යන ගමන් තවත් පැති කඩක් අපිට දැන් එමින් පවතිනවා. මුල පිළිබඳ මිනුවන්ගොඩ පොකුරේ ආරම්භය කියලා හිතන්න පුළුවන් ස්ථානයක් දැන් මේ වෙනකොට වෙනත් ක්‍රමවේදකින් පැමිණෙමින් පවතිනවා. ඒක ඉන්දියාවට සම්බන්ධ නෑ ඉන්දියාවක් නෑ. මේක තනිකර අපි මේ දවස්වල කතා කරන්නේ අපේ දේවල්නේ ස්වං දේවල්නේ අපි කතා කරන්නේ මේ දවස්වල රට ස්වම් පෝෂිත වෙන්න ඕනේ පිටත් ඒ වගේ අපි යන්නේ නැහැ අපේම දේවල් වල අපි කරන්නේ කියලා මේකත් ඒ වගේ ශ්‍රී ලාංකිකයි මේකත් ශ්‍රී ලාංකික තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒකින්ද මේකට
මේ මූලාශ්‍රයක් වෙන්න පුළුවන් වෙන තැනකින්. නමුත් එහෙම තත්ත්වයක් නෙමෙයි. ඉතින් මේක අපේම තත්ත්වයක්. ඉතින් මට මේ අවස්ථාවේදී යම්කිසි අපි අර ඉංගියක් පෙන්වුවට අපිට කියන්න බෑනේ, ස්ථිරවම කියන්න බෑනේ. ඉතින් ඒක ස්ථිර වුණාම අපි ඒක හරි හැටි කියන්නම් ජනතාවට කියන. නමුත් අපි දකින්න නමුත් මේවා සැකසහිත දේවල්. නමුත් ඔබතුමා හැව්වේ අපි මේ පස්සට අපි අහුවෙනවා යනවාද කියලානේ. අහුවෙනවා යනවා ඒ තත්ත්වයක්වත් අපි මේ මං කියන තත්ත්වෙ එන්නේ නැහැ. ඉතින් අපි අහුවෙන වගේ යන කට්ටියක් නෙමෙයි. බොහොම බුද්ධිමත්ව අර ප්‍රොෆෙෂනල් විදියට මේක කරන්නේ. අපි මේක හම්බුණා කියලා එතනින් අතරින්නෙත් නැහැ. අපි අර ක්‍රමවේදයන් ඔක්කොම යනවා. ඉතින් ඒක තමයි මේ තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. අපි අපගේ රටේ මේ ඇතිවෙච්ච තත්ත්වය කොහොමද? දැන් අපි උදාහරණයක් මේ චාම්බර ඔබතුමාට කිව්වොත් විශේෂයෙන්ම අපිට පුළුවන්කම දැන් හැඹිලා තියෙනවා ඊළඟට හමු විය හැකි කියන කණ්ඩායමකුත් අපි නිකන් සාමාන්‍ය ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. අපේ වෛද්‍ය විශේෂඥතුමා කියයි ඒ අපි හොයන කට්ටියගෙන් යම්කිසි 140ක ප්‍රමාණයක් විතර අපිට පේනවා ඒ කට්ටිය තමයි මේ ඊළඟ දවසේ අපේ PCR පරීක්ෂණ සනාථ වෙන්නේ. ඉතින් අපි ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. අපේ රටේ සෞඛ්‍යංශ ත්‍රිවිධ හමුදාව සහ මේකට සම්බන්ධ කට්ටිය රියැක්ටිව් නෙමෙයි යමක් වුණාම පස්සේ යන කට්ටිය නෙමෙයි ප්‍රොඇක්ටිව් ටයිප් එකක් යමක් වෙන්න ඉස්සෙල්ලා කටයුතු කරන කණ්ඩායමක්. ඒකින්ද තමයි පළවෙනි අවස්ථාවේදීත් අපි 313කින් මේක අර සමාජයේ බේරගන්න අපිට හැකියාව ලැබුණේ. ඒත් එක්කම තමයි මේ තත්ත්වය ඇති කරගන්න හම්බුනේ. ඉතින් මේකින්ද මම හිතන්නේ අපි මේ අවස්ථාවේදී ඔබතුමාගේ ප්‍රශ්නේ නැවත වතාවක් එතනට එනවා නම් ඔව් අපි කටයුතු කරන්නේ යම් කිසි දෙයක් පස්සේ හමුනම් පස්සේ දුවන්නේ නැහැ. අපි ඒ ඔබට ගිහිල්ලා කටයුතු කරන කණ්ඩායමක් හැටියට තමයි කටයුතු කරන්නේ. හොඳයි. කරු විදහම්දාපතිතුමනි දැන් ඔබතුමා සඳහන් කළා තාමත් මේ සමාජගත වී නැහැ කියන එක. මේ තත්ත්වය අපිට දිගටම පාලනය කරගෙන තියාගන්න පුළුවන් වෙන විදිහේ ක්‍රියාමාර්ග මොනවද දැනට අරන් තියෙන රට සම්බන්ධයෙන්? අපේ අරමුණ ඒකයි. ඒකනේ රටක අභියෝගය රටක පරමාර්ථය විය යුත්තේ ඒකනේ. එතකොට සමාජගත නොවි වග බලා ගන්න ගත්ත අරමුණ ප්‍රථම අරමුණ තමයි පටන් ගත්තොත් මේක තුන්වෙනිද හම්බ වෙන පළවෙනි කාන්තාවක්. හම්බුනේ ගමන් සතියන්තේ සිකුරාදා නිමාඩු දෙන තිබ්බ ඉස්කෝලේ ගේනවා සවුදට ගෙනලා ඇඩ්වාන්ස් කරලා නිමාඩු දෙනවා. ඒ අපේ අනාගත පරම්පරාව. ඒ අනාගත පරම්පරාව බේර ගන්න ඕනේ. අපි ඒ දේ කරනවා. ඊළඟට අපි ගේනවා පොලිස් වසන් දෙකකට අපි ඇදලි නීතිය දානවා. තුන්වෙනියට වේයන්ගොඩට ගේනවා. ඊළඟට ජායලට ගේනවා. කඳාන්ට ගේනවා. ඊළඟට ඇන්ද්‍රී නීතිය ගෙනවා. ඒත් එක්ක අපිට තරක් හමු වෙනවා උතුරු ප්‍රදේශයෙන් යම් කිසි ස්ථානයක් වන්නාරමේදී. වහාම ගිහිල්ලා ඒක උතුරු මැදට යන එක වළක්වන්න අපි වහාම අපි හුදකලා ගම්මානයක් නම් කරනවා. එතකොට ආපහු පල්ලෙහාට එනවා. ඊට පස්සේ අපිට හම් වෙනවා යම් ප්‍රදේශවල එක්කෙනා දෙන්න හම් වෙලා දිස්ත්‍රික්ක කීපයකින් හම් වෙනවා. අපිට මේ කාන්තාව හම් වෙන තුන්වෙනිදා අපි කට්ටිය ගන්නවා කාන්තාවයි පවුලයි අරන් පවුල නේ ගෙදර පැත්තට ආපු කට්ටිය ඉන්නවනේ ඒ කට්ටියත් අරන් ගිහලා දානවා නිරෝධාන මධ්‍යස්ථානයක. ඒ කට්ටිය පරීක්ෂා කරනවා. ඒකෙදි දුව හම් වෙනවා. අනික කට්ටිය නැහැයි වෙනවා. ඊට පස්සේ අපි ගන්නවා ආශ්‍රිතයා කතා කරලා හොයලා බලලා ආශ්‍රිතයන් කොහොමද කියලා බැලුවා අපි ගන්නවා 150ක විතර කණ්ඩායමක් අපි තෝරා ගන්නවා. ඒ 150 101ක් පළවෙනි දවසේම ආසාදිය යන හැටියට හොයා ගන්නවා. ඒකම අපිට තේරෙනවා අනිවාර්යෙන් ඔව් ඒක මෙතනයි තියෙන්නේ නම් මේ පොකුර කියලා. මුළු 1500ක් ඊළඟ දවසේ අපි පරීක්ෂණ වල භාජනය කරනවා. ඒ වෙනකොට එකෙන් එනවා මේ කිව්වේ විදිහට ඉස්සෙල්ලාම 1300ක විතර ඒ සංඛ්‍යා 1552ක් කියන සංඛ්‍යාව ඔක්කොම අපි ගන්න මේ PCR පරීක්ෂණ ගන්නවා. ඒතරක් නෙමෙයි. හිටපු පොසිටිව් වෙච්ච කට්ටිය ඔක්කොම අපි අරන් ගිහිල්ලා රෝහල්ගත කරනු ලබනවා. ඉතුරු සියලු දෙනාම එම ආයතන හිටපු සියලු දෙනාම අපි නිරෝධාල මධ්‍යස්ථානයක් විතර රැගෙන යනවා. දැන් අදත් අපි කියද්දි අපි කියනවා අවසාන වශයෙන් කියපු එකේදී කියනවා 117ක් 113 පොසිටිව් වෙද්දී එකෙන් 5 දෙනෙක් ඇවිල්ලා නිරෝධාල මධ්‍යස්ථානේ කියලා. උදේ කියනවා 12ක් එද්දී 5ක් නිරෝධාල මධ්‍යස්ථානයෙන් ආවේ. ඉතුරු 12 තමයි අනික් කට්ටිය කියලා 17න් 5යි 17න් 12යි කියලා කියනවා. දැන් මේ ඇයි මේ නිරෝධාල මධ්‍යස්ථානේ කොහොමද? ඒ අපි කරපු ක්‍රමවේදීන්ද. ඒකින්ද අතිගරු ජනාධිපතිතුමා තමයි මේ ඇත්තටම එතුමා අපි කියන්න ඕනේ මේ මෙතන ඇවිල්ලා නැත්තම් කාටවත් කතා කරන්නේ ජනාධිපතිතුමා තමයි මේ අදහස් දුන්නේ අනිවාර්යයෙන්ම සමාජයෙන් මේ කට්ටිය ඔක්කොම අරන් යන්න ඕනේ කියලා. අපි ඒ කට්ටිය කියලා දානවා. ඊළඟට අනික් කට්ටිය ඔබතුමිය ඇහුවේ මොනවාද ගත්ත ඇක්ෂන් කියලානේ. එතකොට මම හිතනවා මම කාලේ ගොඩක් ගන්න නැහැ. නමුත් කියපු ඇක්ෂන් ගත්තොත් සමහරක් මම මේ කියන්නේ ඊළඟට සමාජයෙන් හම්බ වෙනවා. සමාජයෙන් කියන්නේ ඇත්තටම මේ ආශ්‍රිතයන්ගෙන් හම්බ වෙනවා. මේ කියන්නේ මේකේ හිටපු වර්කර්ස්ලා නෙමෙයි නැත්තම් මේ සේවකයන් නෙමෙයි සේවකයන් නෙමෙයි. ඔවුන්ගේ
ඥාතින් හෝ ළඟම හිටපු කට්ටියගේ ඊළඟට ඒ කණ්ඩායම් ආශ්‍රිතයන් අපි ගන්නවා. ඒ කට්ටියත් ගිහලා දානවා මේ නිරෝධායන. දැන් මම ඔය කිව්වා වගේ ඉස්සෙල්ලා මම කිව්ව උදාහරණයට කිව්වා වගේ මේ සීදුවේ නිරෝධායන මධ්‍යස්ථානට දානවා. ඊළඟට ඒ කට්ටියකින් එන්න ගන්නවා. ඉතින් ඒ වගේ එතනින් නවතින්නේ අපි හඹා යනවා එතනින් එහාට. ගිහලා කිව්වාර මම කිව්වා වගේ ඊළඟට එන්න තියෙන කට්ටිය ගැන දැනුමක් අපිට තියෙනවා. ඉතින් මේ ඔක්කොම දේවල් කරලා ඒත් එක්ක සෞඛ්‍යංශ වලින් අහඹු ලෙස ගන්නවා සමාජයේ විවිධ ස්ථාන වලින් මේ දේවල් ගන්නවා. අද වෙනකොට අපි ඊයේ වෙනකොට අමාත්‍යතුමිය සමග අපි ගෙන්නලා ඇඟලුම් කර්මාන්ත ශාලා වැඩියම මේ කර්මාන්ත ශාලා ඒ වගේ ආයතන බොහෝ වැඩි පිරිස් 100 ගණන් දහස් ගණන් ඉන්න පිරිස් ඉන්න ආයතන ගෙනල්ලා ඔවුන් එක සාකච්ඡා කරලා ඔවුන් කළ යුතු දේවල්. අපි උදාහරණයක් ගත්තොත් කර්මාන්තපුරේ ඉන්න කර්මාන්ත ශාලා අයිතිකාරවෝ නැත්තම් කළමනාකාරීත්වයට අපි ගෙනලා කිව්වා හරි. ඔකටේ දැනගෙන ඉන්න ඕන ඔකට්ටිය ගාව වැඩ කරන සේවකයෝ ඉන්නවා 1500ක් 1500 ඉන්න නියමිත ලිපිනියන් ඔකට්ටිය ගාව තියෙනවා ටෙලිෆෝන් නම්බර් හරිද කියලා. ඒ විතරන්නේ අපි කිව්වා ඒකට එන්නේ මොන බෝඩිමෙන්ද මොන නේවාසිකාරෙන්ද කටි ගෙදර ඉඳලා දෙන්නේ. එහෙමත් නැතොත් මික්ස් බෝඩින් තියෙනවා. සමහර කට්ටිය ඒ බෝඩිමේ මේ ආයතනට දෙනවා අනිත් ආයතනට කරන 3 දෙනෙක් වෙනවා. ඒ කට්ටිය ගැන අවබෝධයක් තියනවාද? ඒ කට්ටිය මොනවද කරලා තියෙන්නේ? කවුද හම්බෙලා තියෙන්නේ? මේ විස්තර අපිට ගන්න. ඉතින් අපි මේ විදිහට මේ හැමදේම අපේ මේක ඇතුලේ තියාගෙන තමයි මේ කරගෙන යන්නේ. දැන් මං වෛද්‍යතුමන් ගාවට ආවොත් අද කටුනායක පොලිස් වසම ආශ්‍රිතව ඇඳරි නීතිය පැනවීමක් සිද්ධ කෙරුණා. මීට කලින් සිට මාධ්‍ය ඇතුළේදී කතා වෙච්ච දේ තමයි කටුනායක වෙළඳ කලාපයේ 35000කට අධික සේවක සේවිකාවන් සංඛ්‍යාවක් ඉන්නවා. මෙතනින් ආසාදිතින් වාර්තා වීම කියන්නේ මිනුවන් ගොඩින් පස්සේ කටුනායකයන් පොකුරක් නිර්මාණය වීමේ අවධානමක් තියෙනවද කියන කාරණේ. වෛද්‍යතුමනි එහෙම අවධානමක් තියෙනවද? පැහැදිලිව අර හම්දපත්න විස්තර කළා වගේ දැන් අපි මේ අපේ උපක්‍රමයේ තමයි සමාජය තුල තියෙන ආසාදිතයන් සංඛ්‍යාව සමාජයෙන් ඉවත් කිරීම. මොකද ඕනෑම වසංගත වේදේ අනුව සමාජය තුල අපි උන්ට ඉන්න ඉඩ හැරියොත් උන්ගෙන් පැතිරීමක් සිද්ධ වෙනවා. අපි මම හිතන්නේ මේක මුල් අවදියේ ඉඳන්ම අපි මේක අපි රටක් විදිහට ගත්ත එක උපක්‍රමයක් තමයි හැකි ඉක්මනින්ම සමාජය තුල ඉන්න ආසාදිතයන් සමාජය හා ආසාදිත විය හැකියයි අනුමාන කරන අය සමාජයෙන් ඉවත් කිරීම උපක්‍රමය තමයි කළේ. ඒක සාර්ථකව දැන් ඊට ඉස්සරත් මේ වගේ පොකුරු කීපයක්ම ඇති වුණේ හැම අවස්ථාවකදීම අපිට ඒක සාර්ථකව කරන්න පුළුවන් වුණා. ඒක කාර්යක්ෂමව උන් අයින් කිරීම තුළ පැතිරීම සීමා කළා. දැන් මෙතනදීත් අපි පාවිච්චි කරන්නේ අපේ මූලිකම මේ උපක්‍රමය තමයි ඒක. ඒ පියවරක් හැටියට තමයි අද මේ පළවෙනි දවසේ 4 වෙනිදා මේ සහ මේක තහවුරු වෙනවාම අපි ඊළඟ දවසේ 5 වෙනිදා ඒ මේ මුළු මේ ෆැක්ටරි ඉඳපු 1500 ගානම පරීක්ෂණවලට ලක් කරලා එතනින් පොසිටිව් වෙච්ච 1000කට ආසන්න සංඛ්‍යාවක් වහම එතන ඉවත් කරනවා. ඊට සමාන්තරවම මේ ඔවුන්ගේ ආශ්‍රිතයන් ටික කොහොම නිරෝධාන කටයුතු සඳහා යවනවා. ඒත් එක්ක අපි එතනින් ලැබිච්ච අනුමාන ඔස්සේ ඔවුන්ගේ ආශ්‍රිතයන් තව තැන්වල ඉඳපු කරලා ඒ විදිහට අපි මේක මේ ඉතාමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව තමයි ඒක කරන්නේ. එතනදී මහජනතාවගේ මේ වෙලාව වෙන ප්‍රශ්නයක් තියෙනවා වෛද්‍යතුමනි. මේක සෞඛ්‍ය නිර්දේශය කුමක්ද කියන කාරණේ. හොරණ අනුරාධපුර රාගම ගණේමුල්ල රත්නපුර කළුතර සීදුව කැලණිය කොළඹ කුරුණෑගල පොළොන්නරුව මීගමුව රත්මලාන නුගේගොඩ කඩවත සහ හැටන් මේ කියන ප්‍රදේශ ආශ්‍රිතව ආසාදිතින් වාර්තා වීම සිදුවීම් තියෙනවා. එහෙම වුණොත් මේ කියන ප්‍රදේශ ආශ්‍රිතව සෞඛ්‍ය බලධාරී විදියට ඔබතුමන්ලගේ නිර්දේශය මොකක්ද? මේ ආසාදිතව ඉන්න ප්‍රදේශ දැන් එතනත් අර උපක්‍රමයෙන් තමයි පාවිච්චි කරන්නේ. දැන් ඔය හැම කෙනෙක්ම හඳුනාගන්නේ කොහොමද කියලා අපි බලමු. අනිවාර්යයෙන්ම බුද්ධාංශලත් උදව් ඇතුව මෙතනින් නිවාඩුවල් බාගෙන මෙතන සම්බන්ධතා තිබිච්ච හැම පුද්ගලයෙක්ම ගිය තැන් මේ හඳුනා ගන්නවා. ඒතරින් ඒ ආධාර ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන් හරහා ඔවුන්ව මේ ස්වයං නිරෝධානයට ලක් කරලා ඊට පස්සේ ඔවුන්ව හැකි ඉක්මනින් PCR පරීක්ෂණ ලක් කරලා තමයි ඔවුන් හඳුනාගන්නේ. ඉතින් එතකොට බාධා කිරීමක් මම හිතන්නේ ડોක්ටර් කියන්න මේ දැන් මේ පොකුර වලට අමතරව කලින් තිබිච්ච පොකුරු වලත් ලංකාවේ එහෙම විහිදීම් තිබුණා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණනාවක්. පොඩක් ડોක්ටර් මතක් කළොත් හොඳයි. මොකද මේක පළවෙනි එක තමයි මේ අත්දැකීම අපිට මීට ඉස්සරක් තියෙන. දැන් උදාහරණයක් කියන නාවික හමුදා පොකුර අපි ගත්තොත් අපිට ඒකෙදිත් මුළු හඳුනාගත්තු 950 තුල 170ක් විතර අපි හඳුනාගන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 69කින්. ඒ කියන්නේ ඒකත් රටේ තැන් වල බිහිදිලා තිබුණා. නමුත් එතකොටත් අපි පාවිච්චි කරේ උපක්‍රමය තමයි අපි උන්ගේ ආශ්‍රිතයන් හොයලා ඒ මට්ටමින් ඒක මේ උන්ගේ ආශ්‍රිතයන් සියල්ලම නිරෝධානයට ලක් කරනවා. ඒත් එක්ක උන්ව PCR පරීක්ෂණයට ලක් කරලා දවස් 14ක් නිරෝධාන කටයුත්තක යොමු කරනවා.
එතකොට කන්දකාඩු ගත්තම 58 දෙනෙක් අපිට වාර්තා වෙන්නේ ඒ කන්දකාඩු කඳුරෙන් පරිබාහිරව. එතකොට මේ අවස්ථාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ 29ක තමයි පැතිරලා හිටියේ. දැන් මේ අවස්ථාවේදීත් එවැනි තත්ත්වයක් තියෙනවා. හැබැයි මෙතන තියෙන වෙනසකට තියෙන්නේ මෙතන මේ සංඛ්‍යාව වාර්තා වෙන කෙටි කාලයක් තුළ. ඒක යම් අභියෝගයක් එතන තියෙනවා. නමුත් මම හිතන්නේ අපේ මේ ආරක්ෂක අංශවලත් මේ සෞඛ්‍ය අංශවලත් කාර්යක්ෂමතාවය උඩ අපිට ඒක ගැටලුවක් නැහැ. ඒක මෙතන පිටින් වාර්තා වෙන්නේ රෝගීන් සාමාන්‍යයෙන් දැන්ට 96 දෙනෙක් වගේ තමයි අද වෙනකොට වාර්තා වෙන්නේ. ඇමතුමේ දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කෙටි කාලයක් තුළ විශේෂඥ වෛද්‍යතුමා සඳහන් කරා වගේ වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය වැඩි වෙනකොට චාමර අපේ රටට මේක දරන්න පුළුවන්ද කියන කාරණේ. කොහොමද රජයේ සන්නද්ධභාවය මේ වෙනුවෙන් පහසුකම් සලසන්න පරීක්ෂණ ටික කරන්නත් ඕනේ, පිරිස වැඩි වෙනවා පොකුරෙන් හොයාගන්න, රෝගීන් ප්‍රමාණය ආසාදිත පිරිස වැඩි, ඒ අයට වෛද්‍ය පහසුකම් ලබා දෙන්නත් ඕනේ. ඇත්තටම රජයේ සූදානම්ද අපිට මේක කරන්න පුළුවන්ද? ජනතාව තුලත් යම්කිසි සැකයක් තියෙන්නත් පුළුවන්. මෙහෙමයි දැන් අපි රෝහල් සූදානම් කිරීම ගත්තොත් අපි රෝහල් 31ක් ඇඳන් 2000කට එහා අපි සූදානම් කළා මේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න. කියන්නේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්න. පහුගිය කාල සීමාව තුළ අපි අපි නිකන් හිටියේ නෑ මේ කවුද මේ උතුවියගේ නම මොකද්ද මේ අවදාවතුවා තමයි කිව්වේ මේ නම් මතක හිටින්නේ නැහැ ගොඩක් වෙලා ඉන්න මට වැඩිය මතකයි දැන් අවදාවතුවාට. එතකොට සිතාරා අපි මේ සමාජය තුල මේ රෝගය පසුගිය කාලේ නැති වුණාට අපි ඒ සඳහා විශාල සූදානමක් සූදානම් වුණා අමාත්‍යාංශයක් විදිහට. ඇත්තටම අපට එක රෝහලයි තිබුණේ. ඒ කියන්නේ IDH රෝහල විතරයි අපට තිබුණේ ලංකාවේ මේ බෝවන රෝගීන් සඳහා බෝවන රෝග සඳහා රෝගීන්ට ප්‍රතිකාර කරන්න. ඒතකොට මේ විශේෂඥ දැනුම ඒ සියල්ල තිබුණේ IDH රෝහලේ පමණයි. හැබැයි අපි මේ වන විට රෝහල් ගණනාවක්ම සූදානම් කරගත්තා. විශේෂයෙන් ප්‍රතිකාර කිරීම සඳහාම රෝහල් 15ක් සූදානම් කරගත්තා. ඒ වගේම සැකසහිත අය දැමීම සඳහා රෝහල් 31ක් සූදානම් කරගත්තා. දැන් ගිය සතියේත් අපි ආපහු නෙවිල් ප්‍රනාන්දු රෝහල වගේ ඒවා රෝගීන් 600-700ක් දාන්න පුළුවන් රෝහල් අපි නැවත අඳුරගත්තා. ඉතින් ඒ නිසා රටට මේක එකපාරටම මම ඒකයි කිව්වේ රෝගීන් 1914යි මේ පහුගිය පොකුරු ඔක්කොගෙම තිබුණේ. හැබැයි මේ අද වෙනකොට රෝගීන් 1721ක් ඇවිල්ලා තියෙනවා මේ පොකුරේ. නමුත් අපි රජයක් විදිහට මේකේ සූදානමක් තිබ්බා. දැන් හමුදාපතිතුමා මං හිතන්නේ විශාල වශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන මේවා මේ එකපාරට හදන්න බෑනේ. ඔබතුමාලට මතකනේ පළවෙනි නිරෝධායන මධ්‍යස්ථානය හදනවා කියන්නේ එතන ඉඳලා මට මතකයි ඒ කියන්නේ රෝගී මේ මිනිස්සු යවනකොට වැසිකිලි පහසුකම් අවශ්‍ය සියලු පහසුකම් කෑම් බීම් දෙයියෝ මවනවා වගේ. ඉතින් මේවා අපිට මවන්න සිද්ධ වුණා. අපේ නිරෝධායන මධ්‍යස්ථාන ලෝකේ කොහෙවත් තිබුණෙත් නැහැ, අපේ රටේ තිබුණෙත් නැහැ. හැබැයි අද හමුදාපතිතුමා කියයි නිරෝධායන මධ්‍යස්ථාන කොච්චර වැඩි වෙලා තියෙනවද කියලා. අපි අපේ පරීක්ෂණයක් ඇත්තටම ලංකාවේ මේ දකුණු ආසියානු කලාපයේ අපේ රටයි ඉන්දියාවයි තමයි මේ COVID-19 රෝගය ආපුවම පළවෙනියෙන්ම පරීක්ෂණය සිදු කළේ. ඒ කියන්නේ පරීක්ෂණය සිදු කරන්න අවශ්‍ය කටයුතු කළේ දැනුම ගත්තේ. අපේ රටේ වාසනාවට මේ විශේෂයෙන්ම මලික් පීරිස් මහාචාර්ය මලික් පීරිස් මැතිතුමා තමයි මේ සම්බන්ධයෙන් මේ ආසියාවටම නැත්නම් ලෝකයේත් උපදෙස් දෙන්න පුළුවන් තරමේ ඉන්න මහාචාර්යවරයා. ඉතින් එතුමාගේ උපදෙසුත් අරගෙන එතුමා මේ දවස්වල අපි ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඉතින් එතුමා ඒ උපදෙස් අරගෙන අපි අපේ රටේ ටෙස්ට් එක ඩෙවලොප් කරගත්තා. එතකොට ඔන්න එකක් කරගන්න පුළුවන්කම ලැබුණා. දැන් අපි ගාව ලැබ් 26ක් තියෙනවා. හරි. එතකොට අපි ඒ දවස්වල පළවෙනි මම අර කලින් කිව්වා වගේ දින 95ක් ගියා පළවෙනි ටෙස්ට් 50000 කරන්න. අද දවස් 7ක් යනකොට ටෙස්ට් 50000ක් අපි කරලා ඉවරයි. ඉතින් අපි පහසුකම් සූදානම් කරගත්තා. දැන් මේ පළවෙනි රෝගියා අපි මේ සැරේ අඳුරගන්නෙත් අපි නිරන්තරයෙන්ම අපි අඳුරා ගැනීමේ වැඩසටහන් කරගෙන ගියා. අපි මේ නිකන් හිටියේ නෑ චාමරේ. ඒ කියන්නේ අපි හැම වෙලේම දීවරයෝ පරීක්ෂණයට ලක් කළා, බෝඩිං පරීක්ෂණයට ලක් කළා, ඒ වගේම කර්මාන්ත ශාලා පරීක්ෂණයට ලක් කරා, ගුවන්තොටුපොළේ ඉන්න සේවකයන් පරීක්ෂණයට ලක් කරා, මේ
පිට රටින් එන කියන්නේ පිට රට 50000ක් විතර හිටියනේ ලංකාවට ගෙනත් දෙන්න කියලා එම්බසි ගාව විශේෂයෙන් මැද පෙරදිග අපට විදේශ විනිමය ගේන අපේ අම්මලා අපේ සහෝදරියෝ මතකනේ කෑ ගැහුවානේ අපිව ලංකාවට ගේන්න අපිට කන්න නැහැ අපිට ඉන්න තැනක් නැහැ අපිට ලෙඩ හැදිලා අපිව මැරෙන්න යනවා අපිට බෙහෙත් දෙන්නේ නැහැ අපිට වතුර ටිකක් නැහැ කීකියයි කෑ ගහපු අය අපි 30000ක් විතර ලංකාවට ගෙන්න ගත්තා මේ පසුගිය කාලේ ඒ ගෙනාවේ අපේ රටේ මිනිස්සු ඒ අම්මලා ඒ අක්කලා අපේ මිනිස්සු ඒ මිනිස්සු අපේ රටට සල්ලි ගෙන ආපු මිනිස්සු. ඉතින් ඒ මිනිස්සු එහෙම වෙන්න දෙන්න බෑ. ඒ නිසා අපි සමාජය තුල නැති වුණත් ඒ අය ගේන්න උනා. එතකොට අපි එයාපෝට් එකේ සේවකයෝ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරා. ඒ ආපුවම හෝටල් වලට ගියන් හෝටල් වල ඉන්න සේවකයෝ අපි පරීක්ෂාවට නිරන්තරයෙන් ලක් කරනවා. ඒ හෝටල් වල සේවකින්ට එළියට යන්න දෙන්නේ නැහැ. නමුත් ඒවා අපි චෙක් කරනවා. එයාපෝට් එකේ සේවකයෝ නිරන්තරයෙන් චෙක් කරනවා. ඒ වගේම රෝහල් පහසුකම් වැඩි කරගත්තා. පරීක්ෂණාගාර පහසුකම් වැඩි කරගත්තා. විද්‍යා විශේෂඥ දැනුම වැඩි කරගත්තා. අපේ රටේ සොබ් හැදුවා. අපේ රටේ PCR පරීක්ෂණ සිදු කරන්න අවශ්‍ය PCR පරීක්ෂණය දියුණු කරන්න මේ කටයුතු කරගෙන ගියා ස්ලින්ටෙක් ආයතනය VTM ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් මීඩියා අපේ රටේ MRI එකේ හැදුවා මේ පසුගිය කාලේ රජයක් විදිහට අපි නිකන් හිටියේ නෑ චාමර මේ වගේ තත්ත්වවල වලට සූදානම් වුණා එහෙම නැතුව අපි මේ වැඩ නොකර මේ වගේ තත්ත්ව අපි ලෝකයේ කොවිඩ් තුරන් වෙනකන් අපේ රටේ කොවිඩ් තුරන් වෙන්නේ නැහැ මේක තනි රටක් නේ විතරක් නෙවෙයිනේ මුළු ලෝකයක් එක්ක සම්බන්ධ වෙනවනේ චාමර යම් විදිහක අධිතක්සේරුවක හිටියා මම හිතන්නේ හමුදාපතිතුමා අතිනුත් එක්තැනක සමාජ මාධ්‍ය වැඩසටහනකදී හමුදාපතිතුමාත් ප්‍රකාශයක් කළා තිබුණා අපි යම් ආකාරයක අධිතක්සේරුවක හිටියා කියලා. අපි එහෙම තැනක හිටියාද? ඒ කියන්නේ දැන් කොවිඩ් බිඳුවටම අපි ගේන්න යන්නේ කොවිඩ් අවසන් කිරීමේ තැනකට අපි ඇවිත් ඉන්නේ කියන වගේ අධිතක්සේරුවක අපි හිටියාද? කොවිඩ් අවසానයි කියලා අපි කොතනකවත් හිටියේ නෑ. හැබැයි අපි ඇත්තටම අපි රටක් විදිහට අපි ඡන්ද කළා අපි පාටි අපේ රටේ මිනිස්සු මගුල් උත්සව පැවැත්තුවා ආතා ක්‍රීඩා තරඟ පැවැත්තුවා අපේ සමාජයේ අපි පොළවල් ආය සම්පූර්ණයෙන් ඇරියා කඩවල් සම්පූර්ණයෙන් ඇරියා නොයෙකුත් ඒ මොකද අපි එහෙම කළේ අපි අපේ අන්තිමම මේ පොකුර හම්බෙන්න ඉස්සෙල්ලා තිබුණේ අපේ ලෙඩා හම්බුනේ මට මතක විදිහට ලංකාපුර අගෝස්තු මාසේ 2 වෙනිදා. එතකොට එදා ඉඳලා මේ මිනුවන්ගොඩ පොකුර හම්බ වෙන තුරු අපේ රටේ අපි විශාල අර පරීක්ෂණ කළානේ සමාජ නියදි 50000ක් විතර කරා. ඒතරේ 50000 එක ලෙඩෙක්වත් නැහැ. අපි උපදෙස් දීලා තිබුණා රෝහල් වල දවසකට ලෙඩු 10 ගානේ පරීක්ෂා කරන්න කියලා අනිවාර්යෙන්ම. ඒ කරපු කිසිම තැනක අපිට ලෙඩෙක් මතු වුණේ නැහැ. ඒ වගේම නියුමෝනියා වගේ ලෙඩ හැදුනම ඒ ලෙඩු මැරෙනකොට මැරුණම ඒ අයගෙන් නියදියක් අරගෙන පරීක්ෂා කරන්න කියලා තිබුණා මේ කොවිඩ් හින්දා නැති වුණේ කියලා. නෑ ඒතර සමාජයේ කරපු ටෙස්ට් 50000කින් විතර තනින් කරපු අය ලෙඩු මතු වෙන්නේ නැත්තම් ලෙඩු උණ හැදිලා උගුර රිදිලා හුස්ම ගන්න බෑ කියලා ඉස්පිරිතාලෙකට එන්නේ නැත්තම් ඉස්පිරිතාල වලට එන ලෙඩු දවසකට 10 ගානේ හැම ඉස්පිරිතාලෙම PCR පරීක්ෂණ කරට එන්නේ නැත්තම් එතකොට අපිට කියන්න වෙනවා මේ සමාජය ඇතුලේ ලෙඩු නැහැ කියලා. ඒ හින්දා තමයි අපි මේ සියලු මේ නීති ආපහු ලිහිල් කරේ. ඇමතුමේ අපිට පුංචි අවස්ථාවක් දෙන්න අපි ඉක්මනින් වෙලාව බලන්න. නැවතත් ඔබතුමීට අවස්ථාව. ඉතින් ඒක නිසා මේ ඒ හින්දායි අපි ඒක වගකීමකින් කටයුතු කළේ වගකීමකින් අපි මේ ප්‍රකාශ කළේ. ඉතින් ඒ වුණාට මුළු රටම යම්කිසි නිදහසකට ආවයි. ඔබතුමා කීප එක හරියි. ඉතින් ඇත්ත කතන්දරේ අපි නීති ඔක්කොම වගේ ලිහිල් කළානේ. අපි මේ බාර් ඇරියා පබ්ස් ඇරියා පොළවල් ඇරියා සංගීත සංදර්ශන තියන්න දුන්නා හැම දෙයක්ම අපේ රටේ ආයේ සාමාන්‍ය මට්ටමකට ගෙනාවා. ඉතින් එහෙම නොකරත් බෑනේ අපි රටක්නේ. හැබැයි මුළු ලෝකෙම කොවිඩ් තුරන් වෙනකන් කොවිඩ් ලංකාවෙන් ඉවරයි කියන්න බෑ. හැබැයි අපිට කියන්න පුළුවන් පහුගිය කාලේ අපි එහෙම කිව්වේ සමාජය තුල අපට ගත්ත නියදි කිසි එක නැති වෙනකොට අපි කිව්වා සමාජයෙන් මේ රෝගය නැති වෙලා තියෙනවා. හැබැයි මේ පිට රටින් ගේන මේ ඒකෙදී ඒ කතාවලදී පාර්ලිමේන්තුවේදී තෝක මතු කරනකොටත් මම කිව්වේ ඒ වොයිස් කට් එකෙන් මම පළවෙනි තප්පරේදී කියලා මේ විද්‍යානුකූල පසුබිමක් ඇතුව මම කිව්වේ සමාජය තුල ඒ වෙලාවේ ඉවරයි කියලා. හැබැයි මම ඒ වෙලාවෙම කියනවා යම්කිසි කාන්දුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපි පරිස්සම් වෙන්න ඕනි මොකද පිට රටින් අපි මිනිස්සු ගේනවා. ඒකෙදි අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි පිට රටින් අය අපේ අම්මලා අපේ සහෝදරියෝ විශේෂයෙන් මැද පෙරදිග වගේ රටවල් වලින් ගේනකොට මේ කාන්දු වීම සිද්ධ වෙන්න පුළුවන්. අපි පරිස්සම් වෙලා අපේ රටට දැරිය හැකි ධාරිතාවය කිනුයි. පිට රට ඉන්න අය අපි ගේන්න ඕනි. අපේ ක්වොරන්ටයින් සෙන්ටර් අපේ ඉස්පිරිතාල දැන් පළවෙනි මිනුවන්ගොඩ රෝගියා හම්බෙනකොට ලෙඩු 200ක් අපේ හිටියා. අපේ ඉස්පිරිතාල වල ඒවා ලීක් එකක් වෙන්න පුළුවන් කියන එක අපි දිගට කිව්වා.
ඔබතුමීට හිතෙන්නේ නැද්ද ඔබතුමී දැන් නිරෝධායන නීතිය ඇතුළත් ගැසට් පත්‍රයක් ගෙනෙන්න සූදානම් වෙනවා. මේ දේවල් කලින් කරා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ කියලා හිතෙන්නේ නැද්ද? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පැත්තෙන් චෝදනාවකුත් තියෙනවා. නෑ මෙහෙමයි කළ යුතු දේ කරන්න ඕනේ ඒ වෙලාවට. දැන් පහුගිය කාලේ දිගටම මාස් දාගෙන හිටියේ නැත්තම් හිරේ දාන්න නීති ගෙනාවා නම් මං හිතනවා ඒක සාධාරණ නෑ කියලා. ඒ කියන්නේ දැන් මේ පහුගිය මාස කීපයක් තිබුණානේ අපේ රටේ සමාජයේ කොවිඩ් නැතුව. ඉතින් ඒ වෙලාවේ මම ගැසට් පත්‍රයක් ගහලා කිව්වා නම් මේ මාස් දාගෙන හිටියේ නැත්තම් මූණු ආවරණ දාගෙන හිටියේ නැත්තම් අත්වරන්තුවක් නැතුව අත්අඩංගුවට ගන්න පුළුවන්. එහෙම නැත්තම් මීටරේ දුර තියාගත්තේ නැත්තම් වරෙන්තුවක් නැතුව අත්අඩංගුවට ගන්න පුළුවන්. අය කර්මාන්ත ශාලා හරි අපි සාප්පු හරි කඩ සාප්පු හරි මොනවා හරි වලට උණ බලලා අත්හොදලා ගත්තේ නැත්තම් අත්අඩංගුවට ගන්න පුළුවන්. ආගමික සිද්ධාස්ථානවල එහෙම කරේ නැත්තම් අත්අඩංගුවට ගන්න පුළුවන්. ඉතින් මේ නිරෝධායන නීතිය කියන එක හරි භයානකයි. ඒ කියන්නේ මේක 1800 ගණන් වල ඉඳලා විශේෂයෙන් සුදු පාලකයෝ මේ ගැසට් මේ නීතිය මේ පනත ගෙනල්ලා තියෙන්නේ විශේෂයෙන් දැන් නීතියක් හදනකොට පාර්ලිමේන්තුවේ අපි නීති හදන්නේ පාර්ලිමේන්තුවේ. අපි ලෝ මේකර්ස්ලා. මිනිස්සු අපිට ඡන්දෙ දෙන්නේ නීති හදන්න. හැබැයි නීති හදන්නේ අපි පාර්ලිමේන්තුවේ. එතකොට හැබැයි නිරෝධායනයේදී ඇමතිවරයාට පුළුවන් ගැසට් පත්‍රයකින් නීතියක් හදන්න. ඉතින් ඒක මං මේ බලය පාවිච්චි කරනවා නම් ගොඩාක් හිතලා පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවක නීතියක් දානකොට පාර්ලිමේන්තුවේ සම්මත කරනවා. ඒ නීතියට සති දෙකක් ඉස්සෙල්ලා සති දෙකක් යනකම් උසාවියට ගිහිල්ලා ඒක ඒ පාර්ලිමේන්තු පනත එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ඇමෙන්ඩ්මන්ට් එක පාර්ලිමේන්තු උසාවියකට යන්න පුළුවන්. උසාවියකට ගිහිල්ලා ඒක මේ බලන්න පුළුවන්. ඕනි රටේ සිවිල් පුරවැසියෙකුට ඒක චැලෙන්ජ් කරලා උසාවියට යන්න පුළුවන්. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ඒක විවාදයකට ලක් කරනවා. ඊට පස්සේ තමයි ඒක නීතියක් බවට පත් වෙන්නේ. පාර්ලිමේන්තුවේ බහුතරයකින් නැත්තම් 3/2කින්. හැබැයි මේකේ ඇමතිවරයාට බලය තියෙනවා ඒ ඕනි බලයක් දෙන්න ඕනි නීතියක් හදන්න. ඉතින් ඒක නිසා මේ නීතිය ඒ බලය පාවිච්චි කරනකොට දැන් මේ වෙලාවේ රටට අවශ්‍ය නින්දා මං මේ ගැසට් පත්‍රය ගහනවා. දැන් කවදාද ඇමතුමේ ගැසට් පත්‍රය දවස් දෙකක් තිස්සේ මම කියනවා මේක ගහනවා කියලා. මේකෙත් ඒකත් කල්පනාකාරීව ආයෙ හෙට පෙල්ලනවා මෙහෙට පෙල්ලනවා මේක කළ යුතුද බලනවා මේකට දැමිය යුතුද බලනවා. ඒ මං හිතන්නේ බොහෝ දුරට හෙට වෙනකොට අපිට ගහ ගන්න පුළුවන්. හොඳයි. හමුදාපතිතුමනි දැන් මෙතනදී වරද යන්නේ දැන් මෙතන පැහැදිලි ලෙසම ජනතාවත් යම් ආකාරයකින් ලිහිල් වීමක් වුණා බොහෝ සෙයින්. ඒ වගේම රජයේ පැත්තෙනුත් අපි ලෝකයේම කොරෝනා පාලනය කරපු දෙවන රට බවට පත් වුණා කියන කාරණෙත් එක්ක ජනතාව තවත් ලිහිල් වුණා. ඇගීමට ලක්වීමත් එක්ක. වරද කොතනද උනේ මෙතන පැහැදිලිවම? ඔබතුමා ඇමතුම ගියොත් ඇහුව මේ අධිතක්සේරුද අවතක්සේරුද නෙමෙයි මේක වැදගත්කම තියෙනවා. මොකද ඔබතුමා කියපු කාරණේකින් මම ඒක ගත්තේ. ඒක තමයි. ඒක කිව්වන් පස්සේ ඒක සදා අපි ඒකට බැට් කරනවානේ. අවශ්‍ය නැත්නම් කරුණාම හොව්. එතකොට මේ අධිතක්සේරු අවතක්සේරු නෙමෙයි රටේ ඔබතුමා අහන කොහෙද වැරදුනේ කියලා. ඉතින් මම හිතන්නේ මට වැඩිය ඔබතුමයි ඔබතුමියලා දෙදෙනයි රටයි ඔක්කොම දන්නවා වැරදුන්නේ හැටි මොකක්ද කියලා අපි මේකයි කියලා නම් නොකරට. එතකොට ඇත්තටම මේකේදී අර මං කිව්වාගේ මේ කාරණා අධ්‍යාපනයට වැඩි අපිට වැදගත් වෙන්නේ මහ ජනතාව මේ රටේ ඉන්න ජනතාව දැක්කනේ කොහොමද මේ ක්‍රමවේදයේ තිබෙන ඒ කටියට තියෙන විශ්වාසනීයභාවය. ආවා කොවිඩ් එකක් එහා පැත්තේ අපේ ලෝකේ අපේ ආසන්නම ප්‍රධානතම රට දවසට ලක්ෂයට ආසන්න සංඛ්‍යාවක් ආසාදිත යද්දී අපේ සමාජයේ එකක්වත් නැහැ. එතකොට ලෝකේ ප්‍රබලම කියන රටවල් මෙයා අපිට ඔය කියන කිට්ටේ වන රටවල් ඔය හදන කට්ටිය ඔක්කොම දණින් වැටිලා ඉන්නවා. රටේ ජනාධිපතිත් හදාගෙන දුවන රටවල් තියෙද්දි අපි දුවනවා වෙන විදියකට. ඉතින් මේවා දැක්කන් පස්සේ ඊටත් වැඩිය අපේ රටේ ජනතාවට විශ්වාසය ගෙන දෙන කාරණා ගොඩක් තිබ්බනේ. ලෝකෙ කිසිම මොකද්ද හමුදාව 51000ක් නිරෝධායන කරපු හමුදාව. ලෝකෙ කිසිම හමුදාවක් තමුන්ගේ ජාතියේ ඉන්න රටේ ජනතාව ජනගහණයෙන් මේ හා සුවිශේෂී විශාල ප්‍රමාණයක් නිරෝධායන කරපු හමුදාවක් කොහෙද ඉන්නේ කියලා බලන්න ඕනේ. ඊළඟට මෙච්චර තත්ත්වයක් ඇති වෙලා මිනිස් ජීවිත 13ක් පමණක් මේ නැති වෙන තත්ත්වයකට ඒකෙමුත් ඇත්තනම කීප දෙනෙක් පිටරට වලින් ඇවිල්ලා අවසාන අවස්ථාවේ වෙනත් රෝගات එක්ක මේ මිය ගියා ඇරෙන්න හරියට බැලුවොත් ඒක ඉතාමත් අඩු සංඛ්‍යාවක්.
එවැනි සංඛ්‍යාවක් මෙච්චර තත්ත්වයකට රැකගන්න තරම් දක්ෂ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාවක් ඉන්න කොහෙද රටක් තියෙන්නේ. අනිත් සෞඛ්‍ය තත්ත්වත් එක්ක බැලුවම අපේ වගේ ප්‍රජා සෞඛ්‍යයක් තියෙන රටක් කොහෙද තියෙන්නේ? අපි දැක්කා අපේ රටට ආපු ඉතාලියෙන් ආපු කට්ටිය වෙනත් රටවල් වලින් ආපු එද්දි කොහොමද තිබ්බේ දැත්ත කියලා. මේ අපේ ඉඳලා ගියපු කී දෙනෙක් මේ අපිත් යනවා රට පිටත් වෙලා යනවනේ කට්ටිය. ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා යන කට්ටිය ඉන්නවනේ. ඒ රටවල වාර්තා වුණා මේ අපේ ශ්‍රී ලංකාවෙන් ගිහිල්ලා කොවිඩ් ආසාදන අරන් ගියා කියලා ඒ රටවල් වලට. නැහැ. ඒව තත්ත්වයක් නැහැ. ඒ වගේ ප්‍රධාන සෞඛ්‍ය ක්ෂේත්‍රයක් ඉන්නවා. ඊළඟට අපි කියනවා කොන්ටැක්ට් ට්‍රේසින් කියලා. මේ අහුවෙද්දි ඊළඟ පැයේදී හොයාගන්න පුළුවන් තරම් දක්ෂ බුද්ධ්‍යංශයක් හිටපු ලෝකේ රටක් කියන්නකෝ. එහෙම රටක් නැහැ. ඉතින් මේ ඔක්කොම දිහා බැලුවම මේ රටේ ඉන්න බුද්ධිමත්ම ජනතාවක් මේ රටේ ඉන්නේ. අපේ තියෙනවා මේ සාමාන්‍යයෙන් දැනුම අතින් ගත්තම ලිටරසි රේට් එක ගත්තම අපේ සෞඛ්‍ය අංශවල අපි ඉන්න සංඛ්‍යාව ගෑනු පිරිම දෙකේ කාන්තා පිරිම දෙකේ 98න් 96න් උඩ පිටියන් දුවන්නේ හැමදාම. ඉතින් එවැනි තත්ත්වයක් තිබෙන බුද්ධිමත් ජනතාවට අපි මේ ඇවිල්ලා කතා කරන්න දෙයක් නැහැ. ඔවුන් දන්නවා දක්ෂතාවය මොකද්ද? පෙන්නලා තියෙන්නේ මොකද්ද? හදිසියක් වුණොත් රැකගන්න හැටිත් දන්නවා. අර මම හැම වෙලාවෙම කියනවා වගේ අපේ තියෙන ලේත් එක්ක බැලුවම කවදාවත් පරදින જાතියක් නෙමෙයිනේ අපි. හමුදාපතිතුමනි නමුත් ඉතින් මේ තත්ත්වය ඇති වුණාම යම්කිසි විදියකින් සමාජයෙන් යම්කිසි චෝදනාවකුත් ආවනේ අපෙන් ගිලිහුණාද මේක මෙච්චර පරිස්සම් කරලත් මෙච්චර පුළුවන් වෙලත් ඇයි අපිට තුන්වෙනි රැල්ල වළක්වා ගන්න බැරි වුණේ මෙච්චර ප්‍රමාණයක් කෙටි කාලෙකින් වැඩි වුණේ කියලා. නෑ මේක මේ රැල්ලක් කෙටි කාලෙකින් වැඩි වුණේ ඇත්තටම කෙටි කාලයෙන් වැඩි වුණා කියන්නේ මේක මේ එතන වැඩිවීමක් නෙමෙයි. අපි හොයාගන්නකොට හැදිලා ඉවරයි. දැන් පළවෙනි දවසේ 100ක් වෙන්න දෙවෙනි දවසේ 1000කින් විතර 800ක් හොයාගද්දි ඒක එතන ඇතුලේ පැතිරිච්ච එකක්ද මේ දවසකින් නෑ. ඒ වෙනකොට වැඩේ වෙලා ඉවරයි. එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් පොඩි බාධා කිරීමක් කරන හමුදාපතිතුමා මේ පසුගිය දවස් කිහිපේ වාර්තා වුණා මේ 506ක් අතුරුදන් කියලා මේ දියුල්පිටියේ කොවිඩ් පොකුරේ. ඒ පිරිස සොයාගත්තද? මෙහෙමයි. ඒක හින්දා තමයි අපි කියන්නේ අපේ රටේ බුද්ධිමත් ජනතාවට කියන්නේ හැම වෙලාවම විශ්වාසය තබන්න කියලා රජයේ සහ පෞද්ගලික වැදගත් පිළිගත් නාලිකාවලින් ලබා දෙන තොරතුරු මිසක් කවුරු හරි එහෙම මෙහෙන් අප්ලෝඩ් කරන එකකින් යන්න එපායි කියලා. සාමාන්‍ය එහෙම කොච්චර තිබ්බත් අර 1ක් 100ක් කියලා 1යි කියන එක පස්සේ ගිහලා හොයන්න කැමැත්තක් නේ දක්වන්නේ. ඉතින් යාටදී තමයි ඔය වගේ දේවල් ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ. අපිට පළවෙනි දවසේ තිබ්බ තත්ත්වයක් යම්කිසි අපහසුතාවයක් තිබුණා. ඉන්න කට්ටිය ඔක්කොම අපිට ගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒකට තමයි අර මම පටන් ගද්දි කිව්වේ ඊ අර කර්මාන්තපුර වල කට්ටියට අපි බලන්න කියලා ඒ කියන්නේ ලිපිනයන් එහෙම හරියට දෙන්න කියලා. ඒ වගේ පොඩි අඩුපාඩුකම් තිබුණා. ඒත් එක්ක ප්‍රායෝගික ප්‍රශ්නත් තිබ්බ සමහර කට්ටියට. නැතුව නෙමෙයි. සමහරට කට්ටිය දන්නේ නැතුව ඇති. අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් නැත්නම් PHI මහතුරු නැත්තම් පළවෙනි දවසේ ගොඩාක් අපි හමුදාව යොදවන්න උනා මේ කට්ටිය ඉක්මනට සමාජයෙන් ගලවා ගන්න අපි කලින් පළවෙනි ප්‍රශ්නෙත් කිව්වා වගේ. ඒ අද්දි සමහර කට්ටිය මේ සමාජීය යම් ගැටලු තියෙනවා. සමහර කට්ටිය කොහොමද නිරෝධායනස්සේ තමුන් ඇති කරපු බල්ල අරන් යන්නේ කියලා ප්‍රශ්නත් අපිට ආවා. අපේ මාළු ටැංකියට මාළු දාන්නේ කවුද කියලා අහනවා. හරිද? මේවා ප්‍රශ්න නෙමෙයිද? ප්‍රායෝගික ප්‍රශ්න වෙයි. මේවා ප්‍රායෝගික ප්‍රශ්න. දැන් මේ අපේ යන හමුදා නිලධාරිවරුන්ට අර යන්න ඕනේ මේ සියල්ලටම පිළිතුරු තරම් යන්න ඕනේ. අපි එතුමාලාට කියන්නේ මේක ගේන්න ඕනේ මේ කට්ටියව කියලා. විසඳුම් දීලා හරි. විසඳුම් දීලා හරි ඒක තමයි විසඳුම් දීලා තමයි කියන්නේ. විසඳුම් නැතුව ගේන්නත් බෑනේ. නැතුනොත් මේ මෙච්චර ආදරය කරන ත්‍රිවිධ හමුදාවට මිනිස්සු මේ ඊට පස්සේ අනිත් පැත්ත ගහන්න ගන්නවානේ. ඉතින් ඒ තත්ත්වයක් ඇති ගන්නවා අපි ප්‍රායෝගික වෙන්න ඕනේ. ඒ කියන්නේ රටේ ඉන්නේ ප්‍රායෝගික වෙච්ච මානවීය හමුදාවක් නේ අපි. අපිට දැන් මටත් එක්ක ගැහුවට මේ අමානුෂික සහ යුද අපරාධකරුවෝ කියලා කිව්වට අපි බොහොම මානුෂීය හමුදාවක් මේ රටේ ඉන්නේ. ඉතින් ඒවා බලනවා. ඒත් එක්ක අමානුෂී කට්ටියක් ඉන්නවා නැතුව නෙමෙයි. දැන් ඊයේ මේක අහපු හින්දා කියන්න. ඊයේ ඔය කියන සීදුව ප්‍රදේශයේ යම්කිසි ස්ථානයකට අපි ගියන් පස්සේ ඒ නිවසේ ඉන්න කට්ටිය නිරෝධයන් ලක් කරන්න ගියාම මම දැනගන්න ඕනේ රටේ මිනිස්සු. ගියාම අර සාමාන්‍ය අපි සමහර ගෙවල් වල දැකලා තියෙනවානේ බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න එන්න එපයි කියලා. අන්න ඒ වගේ
බල්ලන්ගෙන් ප්‍රවේශන කණ්ඩායමක් හමුදාවෙද්දි බල්ලෝ ටික අතහැරියා. දැන් මේ කට්ටියට තේරෙන්නේ නැද්ද මේ හමුදාව එන්නේ මොකටද මේ? ඒ කට්ටියගේ ආරක්ෂාවටනේ. පළවෙනි කාර්යය ඔවුන්ව ජීවිතක්ෂයට පත් නොකර ඔවුන්ට මේක වැළඳිලා ඒ තත්ත්වයේ ගෙදර ඇතුලේ මැරෙන්නේ නැති වෙන්න ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයේ රන් ගිහිල්ලා ඉතාමත් හොඳට වුන් රැකබලාගෙන ඉන්න ගමන් PCR පරීක්ෂණයක් කළා. බැරි වෙලාවත් ඒ කට්ටියට ආසාදිතෙක් නම් ඔවුන්ව රෝහලකට අරන් ගිහිල්ලා අපේ දක්ෂ වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර කළා නැවත සමාජගත කරන්න අරන් යන මේ උත්සාහයක් මේ කරන්නේ. හමුදාවේ කට්ටියට මේ නැත්තම් බලෙන් අරන් ගිහිල්ලා මේ හොරු ගන්න වගේ ගන්න අවශ්‍යතාවයක් මේක දෙයක් නැහැ. හමුදාවෙත් ඉන්නේ මේ වගේ අමානුෂික නෙමෙයි. නමුත් බලන්න මොනතරම් අසාධාරණද කියලා මේ යන හමුදාවේ නිලධාරීන් අපේ විරෝධාර රණවිරුවන් යද්දී යන්නේ මොන වගේ තැනකටද? ඒ කට්ටියට කොවිඩ් තියනවද කියලා දන්නෙත් නැතුව මේ යන්නේ. එතකොට අපේ අවදානම අපේ හමුදා නිලධාරියගේ ඒ රණවිරුවගේ අවදානම කොහොමද? හරිද? අර වගේ පුද්ගලයෙක්ව බේරගන්න අපි ජීවිතේ පරදුවට තියලානේ මේ යන්නේ මේ යන පුද්ගලයා නේද? ගිහිල්ලා මොකද්ද යාට මේක බෝවීමේ ප්‍රවණතාවය මොකද්ද? ගිහිල්ලා මේ ඈතින් ඉඳලා විසිල්ලක් ගහලා එන්න කියනවා නෙමෙයිනේ මේක. එක්කන් ගිහිල්ලා සමහර කට්ටිය නගින්න බෑ. වයස බුදයාම නගනවා. මේ තත්ත්වය අපිට ඇති වුණා මේ ඉස්සෙල්ලා. හමුදාවේ නිලධාරි දෙන්නෙක්ට විශේෂ බලකාය. අපි හමුදාවේ ඉඳි විශේෂ බලකා කමාන්ඩෝ කියන්නේ මේ ඉතාමත්ම දක්ෂ කට්ටිය ඉන්න හමුදාව ඇතුළෙත් ඉන්නේ. දෙදෙනෙන්ට හැදුනා. මොනා කරන්න කියලාද? අපේ ආපු විදේශ රටවලින් මේ අමුතුතුමියක් වගේ මහන්සියෙන් දුක් විඳලා එන මේ පිටරටවලින් ආපු මේ සේවක පිරිස් සමහර කට්ටියට ඇත්තටම අපහසුතාවය තිබ්බා මේ ෆෝම් පුරවලා දේවල් කරගන්න. ඉතින් අපේ කට්ටිය ගිහලා ෆෝම් පුරවලා අර කටුනායක ගුවන් තොටුපළේදී ඒ උදව් කරන්න ගිහිල්ලා අපේ දෙදෙනෙක්ට මේ ඒ අවාසනාවන්ත තත්ත්වයට ඉරණකවත් උනා. හොඳලාට ඒ කට්ටියගේ ජීවිතවලින් මේ වන්දි ගෙවන්න නැතුව. නමුත් ඒක ඉවරනකම් හමුදාපතිවරයා වශයෙන් මමත් මේ වග කියනවනේ මේවට. එතකොට අපි පවුල් වලට වග කියන්න ඕනේ. ඉතින් ඒ වගේ මම මේ කිව්ව උදාහරණේ එවැනි තත්ත්වයක් තිබෙනවා. ඉතින් ඒක හින්දා මේ රටේ ජනතාව ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ හමුදාව මේ ගෙවල් වලට එන්නේ ඔබ සතුරෙක් හැටියට නෙමෙයි. එහෙම හිතලා නෙමෙයි. මේ අපි එන්නේ ඔබගේ ජීවිත ආරක්ෂාවටත් පොදුවේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න තමයි එන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයකදී මම කිව්ව වගේ තත්ත්වයක බල්ලෝ ඇරලා අපි මේ අපා ගන්න තත්ත්වයකට පත් කරන තත්ත්වයක් මේ රටේ තිබිලා තියෙනවා. ඊයේ වෙච්ච සිද්ධියක්. ඉතින් ඒවා මේ පසුගිය කාලවල වගේ තත්ත්වයන් වලට මුහුණ දෙමින් තමයි ඔය අපි ඔබතුමිය අහපුින්ද කිව්වා නැත්නම් අපි ගිහිල්ලා මේවා කතා කරන්න යන්නේ නැහැ. රටේ ජනතාව අඩුම ගන්න දැනගෙන ඉන්න ඕනේ. මෙවැනි තත්ත්වයක් තමයි අපි කටයුතු කරන්න කියලා. ඉතින් ඒක හින්දා අපි රටේ ජනතාවගේ හැම වෙලෙම හිතන්නේ අමුතුම මේ ගැන කිව්වා. සහයෝගය දෙන්න. මේ ඔබගේ ආරක්ෂාව, ඔබගේ පවුලේ ඥාතියාගේ ආරක්ෂාව, අසල්වැසියාගේ ආරක්ෂාව. ඉතින් මේවට සහයෝග දෙනවා මිස අපි මේක ඔබතුමා අහපු ප්‍රශ්නෙට මෙතුමිය අහපු ඉඳ එතනින් කතාව මේ වුණාට ඔව් අපේ රටේ ජනතාවට සුවිශේෂී වූ විශ්වාසයක් මම හිතන්නේ සෞඛ්‍ය ශාස්ත්‍ර හමුදා සහ අනිකුත් මේ පාර්ශ්වයන් ගැන තියෙනවා. ඉතින් ඒක හින්දා ඔබතුමා අහපු ප්‍රශ්නෙට යම්කිසි කාල සීමාවක හිතන්නේ නැති බයෙන්ද දෙයක් නැහැ. આવොත් අපි බේරගනී කියලා. හරිද? ඉතින් ඒ තත්ත්වය නම් ක්‍රියා කරා. ඒක ඉතිහාසය. ඒක නෙමෙයි දැන් වැදගත් වෙන්නේ. ඉතිහාසෙ පුරා දුවලා වැඩක් නැහැ. අනාගතයේ මේ දැන් තියෙන තත්ත්වය අනාගතයට යන්න ඕනේ. අපි මේක එකතු වෙලා පක්ෂ පාට ಜಾති කුල ભેදයන් අමතක කරලා දැන් ඔයක අපි පෙරේදා ගුවන් පස්සේ පොඩ්ඩක් ඒ තත්ත්වය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා අමතක කරලා රටක් හැටියට අපරාජිත රටක් හැටියට හැමදාම ලෝකයේ අපි දන්න ඉතිහාසයේ ඉඳලා අපි ජයග්‍රාහී රටක් ජයග්‍රාහී ජනතාවක් ජාතියක් අපේ ඉන්නේ ශ්‍රී ලාංකිකයන් කියන්නේ ඒ තත්ත්වය අපි මෙයා කර මේක ඇවිල්ලා තියෙනවා යම් කිසි තත්ත්වයක් තියෙනවා අපි අනිවාර්යයෙන්ම මේක ජයග්‍රහණය කළ යුතුයි අපි කරනවාමයි ඉතින් ඒකින්ද ඒ දේ කරන්න මේ කර්මනා කරන අයවලුන් සඳහා සහයෝගය දෙන්න එකම දේ ඔබ අපි දැන් ඊයේ අපි දුන්නා කර්මාන්තපුරයට කතා කරද්දී ඒ කර්මාන්ත විශාල කර්මාන්ත ශාලාවල අයිතිකාරයන් නැත්තම් ඒ කල්පනාකර කතා කරද්දී මම පැහැදිලිව ප්‍රකාශ කරා ඔබගේ ආයතනයේ තියාගන්න උද්ෘත පාඨයක් මොකක්ද උද්ෘත පාඨය මගේ ආයතනයේ කිසිදු කෙනෙක් කොවිඩ් ආසාදිතේ නොවන බවට මම කටයුතු කරනවා කියලා ගෝල්ස් තියෙනවනේ දැන් ඔය වගේ ආයතන විශාල වශයෙන් තියෙන කට්ටිය මේ ටාගට්ස් වලට නෑන්නේ ඇයි මේ කාලේ ඔය ටාගට් එකට දාන්න බැරි මේ ටාගට් එක දාලා ඇයි බැරි ඔය කට්ටිය කියන්න හරි මගේ කර්මාන්තේ මොන ශාලාවේ තිබ්බත් මගේ 1500ක් හිටියත් මම කිසිම කෙනෙක්ට කොවිඩ් ආසාදිතේ නොවන ආකාරයට මම රැක බලා ගන්නවා
ඊයේ මන් දුන්නා ඒ ටාගට් එක කට්ටිය එක කරලා පෙන්නන්න. එහෙම කරොත් අපිට ඒ කටිකුව හා කරන්නම් කියලා. ඒ හින්දාම තමයි අද දිනේදී සවස් භාගයේදී රජය විසින් මේවා කරනු ලැබුණා මේ අදිරි නීතිය නිරෝධායන අදිරි නීතිය කටුනායක පොලිස් වසමට යොදවන්න කටයුතු කළා. ඒ අවස්ථාවේදී රජය විසින් කිව්වා ඒ තිබ්බත් මේ BY එකේ නැත්නම් කර්මාන්තවල සේවකයන්ට අර කියන පාස් එකක් ගිහිල්ලා කියපු අර ඔවුන්ගේ කර්මාකත්වයට අපි දීලා තියෙනවා කළමනාකාරීත්වයට දීලා තියෙනවා කළ යුතු ආකාරය ඒ ආකාරයේ මොකද මෙතිමිය ඉස්සල්ලා කිව්වාගේ මේකත් එක්ක අපි රටක් වශයෙන් ඉදිරියට යන්න ඕනේ අපිට වැටෙන්න බෑ අපිට ආර්ථිකයේ 0 වල බිඳු කරලා මේක යන්න බෑ ඒක කරලාදී ඔක්කොම නැති වෙයි ඒකයි කියලා අපිට සෞඛ්‍ය මේ අව탁සේරු කරන්න බෑ නමුත් අපි මේක පාලනය කරගෙන යන්නේ අපි කරලා බලමු අපි වැටෙන්නේ නැතුව කරගෙන යමු හොඳයි වෛද්‍යතුමනි මේ දැන් ඇත්තටම මේක අපිට පොඩි පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ රෝගීන් වාර්තා වෙනවා දැන් අද මේ පොකුර අපි සාර්ථකව කළමනාකරණය කරගත්තොත් හෙට වුණත් ආපහු ගුවන්තොටුපළින් පැමිණෙන විදේශගත ශ්‍රමිකයෝ ගෙන්ව ගන්නවා ඒ නිසා 100% හැම වෙලාවෙම වෛරසය විවෘතයි අපි රෝගීන් හඳුනා ගන්නවා එයාව ගෙනල්ලා රෝහල් වල නතර කර ගන්නවා නමුත් මේ වෙලෙදි එන්නතක් බෙහෙතක් කිසිම දෙයක් නැහැ දැන් ඉදිරියටත් රෝගීන් වාර්තා වුණොත් තවත් අපේ රෝහල් පද්ධතිය පුළුල් කරගෙන ආයත රෝගීන් නවත්ත ගනිවි මේ ක්‍රමවේදය ඇරෙන්නට වෙන ක්‍රමවේදයකට යන්නට විකල්පයක් නැද්ද අපිට අති මේක අපි තේරුම් ගන්න ඕන මේක දැන් මේ රෝගයේ ස්වභාවය අර ඔබතුමා පැහැදිලි කරා වගේ මේක වෛරස් ආසාදනයක්. වෛරස් ආසාදනයක් කියන්නේ නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. ඒ කියන්නේ ඇඟේ ප්‍රතිශක්තියම තමයි සොවීම වෙන්නේ. ඒතර මේ தත්ත්වය තුළ දැන්ට තාම සාර්ථකව මේ නැහැ අත්දැක බැලීම් කීපයක් තියෙනවා. නමුත් ඉතින් අපිට දැන්ට විශ්වාස කරන්න පුළුවන් අඩු ගන්න තව මාස 6ක්වත් යයි අඩු ගන්න ඒක සාර්ථක වුණොත් ඒ තියෙන මට්ටමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ආරක්ෂිත එන්නතක් මේ හඳුන්වා දීමට අඩුම ගානේ ඒ තත්ත්වයක් යයි. ඒ තත්ත්වයේ තුල අනිවාර්යයෙන්ම හැමතැනම අපේ විශේෂම අපේ අසල්වැසි රටවල් ඉන්දියාව විශාල වශයෙන් මේක වැඩි වෙනවා. ඒත් එක දැන් මේ සීත ඍතුවත් එක්ක යුරෝපාකරයේ ඇමරිකාවේ දැන් මේ වෙනකොට ආයේ පැහැදිලි වැඩිවීමක් පහුගිය සති කිහිපය තුල දකින්නවා. ඉතින් මේ තුල අනිවාර්යයෙන්ම මේ අවදානමත් එක්ක තමයි අපිට ඉදිරියට මේ පවතින්න වෙන්නේ. මොකද මේක ගෝලීය වසංගත තත්ත්වයක්. ඉතින් ඒ අවදානම කවදාකවත් පහ වෙන්නේ නැහැ. නමුත් අවදානම හරි විදිහට කළමනාකරණය කරලා ඒකේ හානියක් නොවන විදිහට මේ තත්ත්වය පාලනය කර ගැනීම තමයි කරන්නට වෙන්නේ. අර ජාත්‍යන්තර වශයෙන් යම් ආකාරයෙන් යෝජනාවක් තිබුණා රෝහල්ගත වීමේ යම් ආකාරයෙන් නිර්ණායකයක් නියම කළ යුතුද කියන කාරණේ. මොකද හැම ආසාදිතයෙක්ම වාර්තා වෙච්ච ගමන්ම රෝහලට අරන් යන එක නැතුව ඊට වැඩි විකල්පයකට යන්න බැරි කමක් නැද්ද? නෑ පැහැදිලිව මෙතන මේ මම හිතන්නේ රටක් විදිහට අපේ සාර්ථකත්වයේ එක සාර්ථකත්වයේ තව එක අංගයක් තමයි අපි පාවිච්චි කරපු එක උපක්‍රමයක්. ඒ කියන්නේ හුඟක් රටවල් වල ඊට එහා මට්ටමට ගිහින් දැක්කලේ උදාහරණයක් කරලා දියුණු බටහිර රටවල් වල පවා අද උන්ගේ රෝහල් පද්ධතියේ මේ දරා ගන්න බැරි තත්ත්වයක තියෙනවා. උන්ගේ උපක්‍රමය තමයි රෝගියෙක් වාර්තා වුණත් නිවසට වෙලා ඉන්න ශ්වසන උස්ම ගැනීම අපහසුයි. කියන්නේ සංකූලතාවල මූලික ලක්ෂණයක් පෙන්වනවා විතරයි රෝහල් ගත කිරීමක් කරන්නේ. නමුත් ඒතර ඒකම අපි දකිනවා. නමුත් අපේ සම්පූර්ණ ඊට වෙනස් තත්ත්වයක් තියෙනවා. අපි කියන්නේ යන්තම් හරි ඔබට සැකයක් තියෙනවා වුණත් ඔබ රෝහල් ගත වෙන්නේ. ඒ කරන සෑම කෙනෙක්ම අපි PCR පරීක්ෂණ වලට ලක් කරනවා. පැහැදිලිවම අපි පැය කීපයක්වත් තියන්නේ නැහැ. මේ රෝගියෙක් හඳුනාගත්තට පස්සේ හැකි ඉක්මනින් රෝහල් ගත කරනවා. යම් සැකකටයුතුතර අපේ දැන් මේ මධ්‍යස්ථාන රට පුරාම පැතිරිච්ච මට්ටමේ 30 ගාණක් තියෙනවා. ඒවයි අයිසොලේෂන් යුනිට්ස් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි රෝග ලක්ෂණ කියන කොවිඩ් කියලාම නෙමෙයි යම් කිසි විදිහකට සැකයක් තියෙනවා නම් ඒවට අපි ඇතුල් කරගෙන නිරන්තරයෙන්ම පරීක්ෂණ කිරීම කරනවා. දැන් මේ ක්‍රියාවලිය දැන් නෙමේ පහුගිය මාස 9 තුල පුරාම සිද්ධ වුණා. PCR පරීක්ෂණේ හැම කෙනෙක්වම ලක් කරා. ඉතින් ඒ උපක්‍රමය තුලින් තමයි අපිට පුළුවන් වුණේ සමාජයේ රෝගී මං කියන ආසාදිතයන් සිටීම අවබ කරන්න. ඒ තුලින් තමයි අපි මේක සමාජගත වීම පාලනය කරන්න දායක වෙච්ච එක මූලික අංගයක් ඒක. ඉතින් යම් විදියකින් අර අපි අර වගේ දෙයකට ගියොත් මම හිතන්නේ ඒක සමාජගත වීම ස්ථාපිත වෙනවා. මොකද ඒතර සමාජයේ ඉන්නවයි කියන්නේ අනිත් අර පැතිරෙනවා. ඉතින් අපේ සාර්ථකත්වයට මූලිකම මේ එක සිද්ධාන්තයක් තමයි අපි පාවිච්චි කරපු උපක්‍රමය. ඉතින් අපිට ඒක කරන්න පුළුවන් වෙන්නේ අපේ නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙන හින්දා. අද හුඟක් රටවල් වලට ඒක කරන්න බෑ. ධනවත් රටවල් වලට නම් මොකද එහෙම ගෙවීමක් කරලා තමයි ඇතුල් වෙන්නේ. අපේ රටේ කිසිම ගෙවීමක් නැතුව ඕනම කෙනෙකුට ඒ රෝහල් පද්ධතිය විවෘතයි. ඉතින් ඒක අපි වාසනාවන්තයි. ඒ තත්ත්වය ඒක උපක්‍රම පාවිච්චි ගන්න පුළුවන් පසුබිමක් අපිට තියෙනවා. අතරම අප ඒ ප්‍රශ්න විමසන්නටම හේතු වුණේ ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් සමගින් සංසන්දනය කරද්දී යුරෝපාකරයේ බොහොම දියුණු රටවල් වල ඇම්බියුලන්ස් එක නැත්නම් ගිලන් රථේ එනකන්
හුස්ම ගන්න අපහසුවෙන් සිටපු ජනතාව කාමර ඇතුලේ මිය ගියපු අවස්ථා තිබුණා. අපේ රටේ එවැනි තැනක් නැහැ. රෝගියෙක් වාර්තා වීද එකී ආසාදිතයා රෝහල් ගත කරලා ප්‍රතිකාර කරන තරමටම නොමිලේ ප්‍රතිකාර කරන තරමටම අපේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත්. ඒ නිසා ඒ ධාරිතාවයේ ඒ කැපකිරීම ඒ මෙහෙය වෙනත් ලෝකයේ කිසිදු රටකින් අපට අපේක්ෂා කරන්නට බෑ. ඒ වෙනුවෙන් අප හිසනව ආචාර කළ යුතුයි මේ සියලුම පාර්ශවීන්ට ඒ ලබා දෙන දායකත්වය වෙනුවෙන්. අපි කෙටි විරාමයකට යමු. විරාමෙන් පසු යලිත් කතා බහට එකතු වෙමු. ඔබ නැවතත් කොරෝනාවට එරෙහි විශේෂ මහජන දින වැඩසටහන සමගිනුයි එක්වන්නේ. අපි නැවතත් හමුදාපතිතුමාට මේ ප්‍රශ්නය යොමු කරන්න කැමතියි. මීට පෙර අපේ රණවිරුවන් මේ වසංගත තත්ත්වයට මුහුණ දුන්නා. මේ වන විට ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මොන වගේ ක්‍රියාමාර්ගද අරන් තිබෙන්නේ හමුදාපතිතුමා? ඔව් දැන් මෙහෙමයි. ඔබතුමිය අහන ප්‍රශ්නේ ගත්තම අපි එදා මෙදා කාල සීමාව තුළ මේකෙදි විවිධ මේ එදා දිනේට ඒ තත්ත්වය අනුව අපි විවිධ ආකාරයේ යම්කිසි ක්‍රමවේදයන් අපි ඇතුළත් කරලා තියෙනවා. අපි මේ රටේ මේ තත්ත්වය මාස දෙකක් අමාත්‍යතුමා කිව්වා වගේම ඊට ඉස්සර කාලෙදිත් අපි ගොඩාක් ක්‍රමවේදයන් කරා. ඒ කියන්නේ සාමාන්‍ය තියෙන තත්ත්වේ. දැනටත් අපි ඇත්තටම ගත්තොත් හමුදාවේ සාමාන්‍යයෙන් හමුදා මූලස්ථානයේ මං ගත්තත් අපි 3න් 1ක විතර කාර්ය බලකායකින් පමණයි අපි අරන් යන්නේ. ඊටු කොටස් දෙකක් අපි රඳවගෙන ඉන්නවා. අපේ හදිසි අවස්ථාවට අපි සාමාන්‍යයෙන් අතිරේකයක් මේන්ටේන් කරගෙන තමයි අපේ වැඩ ඔක්කොම යන්නේ. අපි සම්පූර්ණ 100%ම එකපාරට යොදවලා වැඩ කරන්නේ නැහැ. අර 100 3න් 1 100% වැඩේ කරන තත්ත්වයක මේ ධෛර්යවන්ත කණ්ඩායම තමයි අපේ ගාව ඉන්නේ. ඒකින්ද ඒ විදිහට කරගෙන යනවා. ඒකට ඔබතුමිය අහන ප්‍රශ්නම හැදෙන බොහෝ දුරට ඇති වෙන්නේ මේ කොරෝනා එක සම්බන්ධයෙන් යොදන කණ්ඩායම් වෙන්නේ නැති ඔවුන්ට පැහැදිලි අවබෝධයක් ඉස්සෙල්ලා ලබා දීලා තිබෙනවා. ඔවුන් කරන කර්තව්‍යයයි ඔවුන් මොනතරම් අවදානම් තත්ත්වයකද මේ වැඩ කරන්න කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඒ තත්ත්වයේ කට්ටිය හොඳින් දන්නවා. ඒ සඳහා වූ සෞඛ්‍යමය ආකාරයෙන් ලබා දිය යුතු උපකරණ ඔවුන් වෙත ලබා දීලා තිබෙනවා. එතකොට ඊට අමතරව අපි මේ විටින් විට මේ සම්බන්ධය අපි විශ්ලේෂණය කරලා බලන ක්‍රමවේදනුත් තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් අපි ක්‍රමවේදයන් බොහොමයක් අපි උදාහරණයක් ගත්තොත් අපේ කඳුරු වලට දැන් මේ දවස්වල කවුරු ගියත් අපි නිරෝධායන මධ්‍යස්ථාන වගේ තමයි. නිමාඩු ගියොත් නිරෝධායන වෙලා තමයි දින 14ක් කඳුරේ රාජකාරි වලට සම්බන්ධ වෙන්න ඕනේ. මෙවැනි රාජකාරි වලට යනවාවලුන් ආපහු එකතු කරලා දින 14ක් අනිවාර්යයෙන්ම නිරෝධායන කරලා තමයි ඔවුන්ට නිමාඩු යන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම දැන් මේවට සම්බන්ධ වෙන කට්ටියට අපි කවදාක්වත් අනිත් හමුදාය කට්ටියත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාවක් නැහැ. මේක වුණ පළවෙනි දවසේම මම උපදෙස් ලබා දුන්නා ඒ කට්ටියට වෙනම ස්ථානයක් අරන් ඒ කට්ටිය ඒ ස්ථානේ ඉඳලා විතරයි රාජකාරියට ගිහිල්ලා එන්නේ. අනිකුත් ඒ කඳුරේම හිටපු අනික් කට්ටියත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. ඉතින් මේ ආකාරයෙන් කියන්න ගොඩාක් තිබුණා හෙට උදේ වෙනකන් කියන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේ කාර්යයන් අපි ගොඩක් කරනවා. මේ හැමදේම කරලා අපි උත්සාහ කරන්නේ අපේ අපගේ විරෝධාර රණවිරුවව ආරක්ෂා කරගන්න. මොකද මේ රටේ අවසාන වශයෙන් ඕනෑම දෙයකට ඉන්න ප්‍රබලතම විනයගරුකම සංවිධානය තමයි ත්‍රිවිධ හමුදාව කියන්නේ. ඉතින් මේකෙදි අපි අපේ පළවෙනි මූලික හමුදාවලට තියෙන බේන් ඔබට ගිලන අපි මේ දේ කරන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කරන තියෙන අපිට ප්‍රාථමික රාජකාරියක් තියෙනවා. ඒකෙන් ඔබට ගිහිල්ලා විවිධ වූ දේවල් වලට තමයි දැන් හමුදාව සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධ වෙද්දී මේවට අපි ඒ අවස්ථාවේදී හමු වෙන ක්‍රමවේදයන් අනුව අපි සාකච්ඡා කළා. අපි මේවට ක්‍රමවේදයන් හදලා දීලා තමයි අපි කරගෙන යන්නේ. හොඳයි. ගරු ඇමතුමේ සමහර පුංචි අවස්ථාවක් දෙන්න. අපි මේ දැන් සාමාන්‍ය මේ කාලේ වැඩිපුරම වටින්නේ අපිට නිරෝධායන මධ්‍යස්ථාන. අපි දන්නවා රටේ බහුතර ජනතාව අයත් වෙන්නේ නිරෝගී කියන ගොඩට. නමුත් මේ කරගෙන යන ආශ්‍රිතයන් සහ යුද හමුදාපතිතුමා සඳහන් කරා වගේ බුද්ධි අංශවල දායකත්වයෙන් ඉදිරියට අපිට ආශ්‍රිතයන් සැකසහිත පිරිස වැඩි වෙන්න පුළුවන්. කොහොමද මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සතු පහසුකම ඒ අයට ප්‍රතිපාදන දෙන්න වැඩ කටයුතු කරගෙන යන රජයේ සූදානම ගැනත් අපි කතා කරමු. මම හිතන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ගැන වැඩියෙන්ම කතා කරන්න සුදුසු පුද්ගලයා ගරු හමුදාපතිතුමා. ඔව් දැන් නිරෝධායන මධ්‍යස්ථාන ගත්තන් පස්සේ ඔබතුමිය දන්නා ඇති වූහාන් ප්‍රදේශයෙන් පැමිණි අපගේම ශ්‍රී ලාංකික දුවදරුවන් 33 දෙනෙකු නිරෝධායනය කරලා පටන් ගත්ත නිරෝධායන මධ්‍යස්ථාන එකකින් පටන් ගත්ත නිරෝධායන මධ්‍යස්ථානය මේ වෙනකොට 98ක් දක්වා අපි වැඩි දියුණු කරලා තිබෙනවා. ඒත් එක්ක අද මේ කතා කරන මොහොත වෙනකොට 52000කට වැඩි සංඛ්‍යාවක් අපි නිරෝධායන කරලා තිබෙනවා. දැන්
ඔබතුමිය අහපු ප්‍රශ්නෙටත් ඉතුරු ටික කියන්න බැරුන් හින්දා ඔව් අපි මෙච්චර 52000ක් නිරෝධායනය කරද්දී මේ රටේ ජනතාවට කියන්න පුළුවන් ඒද නිරෝධායන මධ්‍යස්ථානය ඇතුළේද මේක පැතිරිලා අපි මෙච්චර ගාණක් කොවිඩ් ආසාදිතය ඇතුණා කියලා. හරිද? ඒ තත්ත්වයක් මෙච්චර 52000ක් නිරෝධායන කළා දාද්දී අපි කිසිම පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට මේක ආසාදෙන්නේ නොවන ආකාරයෙන් රැක බලා ගැනීමට අපිට හැකියාවක් ලැබුණා. ඒ කියන්නේ අපේ ක්‍රමවේදයන් අනුව. නමුත් මෙතුමිය අපේ ගරු අමාත්‍යතුමිය කිව්වා වගේ අපි මේ නිරෝධායන කියන වචනේ දන්නෙත් නැතුව එතකොට හරිද නිරෝධායනයේ තියෙන්න ඕන දේවලුත් දන්නේ නැතුව ඒකනේ අපි පළවෙනි දවස් ආදලා සිරප්පු දෙකකින්ලා ටූත් පේස්ට් එකකින්ලා ටූත් පේස්ට් එකකින්ලා තමයි හමුදාව පටන් ගත්තේ කට්ටියට දෙන්න. මොකද ආවේ පොඩි බෑග් එකක් අරන් එන කට්ටිය දැමුත් එහෙමනේ. අදත් මට කතා කළේ කෙනෙක් කියනවා හමුදාව දෙන්නේ නැහැ නිසා පොඩ්ඩක් මේ බෑග් එක අරන් යන්නවත් අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා. එහෙමත් දේවල් කිව්වා. ඉතින් ඇඳුම් ටික විතරක් දාගන්නවත් වෙලාවක් දෙන්නේ නැහැ කියලා. ඉතින් ඔබතුමිය හැව්වෝ එතකොට අපි මේ ආකාරයේ නිරෝධන මධ්‍යස්ථාන අපි මේ විදිහට හදලා තියෙනවා. දිය යුතු පහසුකම් ඔක්කොම දීලා තියෙනවා. අපි ඊට අමතරව දැන් හැම විටම මම කිව්වාගේ අපි ප්‍රොඇක්ටිව් අපි හැම වෙලේම අනාගතයේ ඉස්සරහ දිහා බලලා පෙර සූදානමක් ඇතුව කරන කණ්ඩායම් හැටියට දැන් අපි අපේ ධාරිතාව තිබ්බේ සාමාන්‍යයෙන් 8000ක වමන ධාරිතාවක් තමයි නිරෝධායන කරන්න. දැන් අද වෙනකොට 10000කට වැඩි සංඛ්‍යාවක් අපි අවස්ථාවකදී මේවා කරනවා. මේ කරන්නේ ඒක පමණක් තියාගෙන නෙමෙයි. ඔබතුමියලා වගේ උපාධිධාරීන් වෙච්ච කට්ටියට උපාධියක් ගත්ත කට්ටියට රැකියාව වලට යොදවන්න ඉස්සෙල්ලා අපි හමුදා 44000ක් 50000කට දීලා තියෙනවා රජයෙන්. ඒ 50000ේ පුහුණුවෙමුත් හමුදාතුව මේ කරගෙන යන අවධියක තමයි අපි මේ 10000ක නිරෝධනයක් කරගෙන යන්නේ. ඒකෙන් මේ එක අවස්ථාවකදී 10000ක් යුද හමුදායේ කඳුරුව තුල පමණක් උපාධිධාරීන් පුහුණු වෙනවා. ඒකත් කරගෙන මේ දුවන්නේ. ඉතින් ඒ අනුව කියන්න තිබෙන්නේ මේ වගේ තියෙන අපි තත්ත්වයේ ධාරිතාව 10000කට ආසන්න සංඛ්‍යාවක් කරගෙන යනවා. අද මේ මධ්‍යම රාත්‍රියේදී කවදාක්වත් ප්‍රාර්ථනා නොකරත් 2000ක් ආවත් 3000ක් ආවත් 5000ක් ආවත් 10000ක් ආවත් මම අනිවාර්යයෙන්ම නිරෝධායන කරනවා. ඒකයි රටේ ජනතාවට අවශ්‍ය මේ රටේ ජනතාවගේ රටේ ආරක්ෂකයා ජනතාවගේ ආරක්ෂකයා රට රකින්න අපි කවදාක්වත් බැහැ කියන්නේත් නැහැ. ගේන්න ඕන තරම් අපි ප්‍රාර්ථනා කරන්නේ තත්ත්වයක් නිරෝධායන කරන්න ඕන කියලා. අපි කිසි මොන සංඛ්‍යාවක් ආවත් අපේ තත්ත්වය බාල කරගන්නෙත් නැහැ. ඒ පටන් ගත තත්ත්වෙම රැකගෙන අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න ඕනම නිරෝධායනයක් කරන්න අපි සූදානම්ෙන් සිටිනවා. හොඳයි. ඉදහමුදා පොතුමනි චෝදනාවක් තියෙනවා. විශාඛපට්නම් වලින් ආපු ගුවන් යානා වලින් බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ වුණු පාර්ශවයන් ඔය කියන නිරෝධායන ක්‍රියාවලියට යටත් කරගන්න බැරි වුණාද? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියනවා ඔවුන් යටතේ එහෙම පිරිසක් නිරෝධායන වුණේ නැහැ කියලා. සහතික ලැබුවෙත් නැහැ කියලා අවසානයේ. ඔව්. ඉතින් මෙහෙමයි ඔය ප්‍රශ්නට කියන්නේ මේ චෝදනාවක්. චෝදනාවක් වුණාම හමුදාපතිරයක් දෙන්න බෑයි. චෝදනාවක් ගැලවිලාම යන්න උත්තරයක් දෙන්න බෑයි. එසේ මෙසේ නිකන් ලාවට දීලා මගේ රටේ 1,80,000ක් වූ යුද හමුදාවත් අනිත් ත්‍රිවිධ හමුදාවක්ගෙත් නම්බුව අභිමානය රැකගන්න ඕනේ. මම මේ අහපු ප්‍රශ්නෙට උත්තර දී ගන්න නැතුව කාටවත් චෝදනා කිරීමක් කරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපිට චෝදනාවට අපි අනිත් පැත්තට ප්‍රතිචෝදනාව දෙන තත්ත්වයේ ආයතනයකුත් නෙමෙයි. අපි විනයක් ඇති පුද්ගලයන්. ඒ විනය තියෙන ආයතනයේ ප්‍රධානියා මමයි. ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක මාන්ලේ ප්‍රධානිවරයාත් මමයි. ඉතින් මේකට ගත්තොත් මම මේකට උත්තර දීලා තියෙනවා. මම හිතන්නේ මේකට උත්තර දුන්න සංඛ්‍යාව ගත්තොත් පිටු 1000ක විතර පොතක් ලියන්න පුළුවන් තත්ත්වෙකුත් දැන්ට ඇවිල්ලා තියෙනවා. ඒ තරම් මම උත්තර දීලා තියෙනවා. නමුත් ජාතික රූපවාහිනිය අපගේ නාලිකාවෙන් අහද්දී නොකිය බෑ නැවතත්. ඔව්. පැහැදිලිව කියන්න ඕනේ මේ රටට ඔබ අහන මේ ආයතනය හා සම්බන්ධ ගුවන් යාන සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබතුමා විශේෂයෙන්ම අහන්නේ රටට ගුවන් යාන විශාල ප්‍රමාණයක් ගෙන්නවා. සමහර වෙන ආයතනවලුත් ලංකාවට ඒ ආයතනවල පිටරට ඉන්න ඔවුන්ගේම තවත් ආයතනයක කට්ටිය හෝටල් වලක් තියෙනවා. ඒ කට්ටියගේ කණ්ඩායම මෙහාට නිවාඩු වලට ගෙන්න ගත්තා. මේ ආයතනෙත් ගෙන්නවා ගුවන් යාන 3ක්. ඒ ගුවන් යාන 3ක් ජූනි මාසේ 25 වෙනිදා 168ක කණ්ඩායමකුත් ජූනි මාසේ 25 වෙනිදා 125ක කණ්ඩායමකුත් ඔය කියන මේ ඔක්තෝබර් මාසේ වෙද්දි දෙවෙනිදා සැප්තැම්බර් මාසේ 22 වෙනිදා ඔක්තෝබර් 6 වෙනිදා නිරෝධායන ඔක්තෝබර් 6 වෙනිදා යන තුන්වෙනි ගුවන් යානයෙන් 48 දෙනෙකුත් ගෙනාවා. පළවෙනි කාර්යයෙන් මේ ඔක්කොම ඇවිල්ලා ශ්‍රී ලාංකිකයන්. මේ දැන් ওই චෝදනාව දෙකක් තියෙනවනේ ඉන්දියානුවන් ගෙනවදත් කියලා කියනවනේ. ඉන්දියානුවන් එක්කෙනෙක්වත් නැහැ. මේකේ ඉන්නේ ඔක්කොම 100%ක් ශ්‍රී ලාංකිකයන්. මේ ශ්‍රී ලාංකිකයන්ුත් නිකන් නෙමේ අපේම අර අමුතුතුමිය කිව්වා වගේ ගරුව අමාත්‍යතුමිය කිව්වා වගේ මේ ඔවුන්
හම්මු කරන්න තමුන්ගේ පවුල රැකගන්න රටට විදේශ වෙන ගේන්න තමයි ගිහිල්ලා වගේ රස්සා කරලා තියෙන ඔවුන්ගේ විශාඛපට්නම් කියන කර්මාන්ත ශාලාවේ. ඉතින් ඔවුන් ඇවිල්ලා තියෙනවා. මේ ලංකාවට ඇතුළු නම් පස්සේ අපගේ රාජකාරී වන්නේ ගුවන් හමුදා යුද හමුදා එකතු වෙලා මේ කට්ටිය ඇතුළට අරගෙන යුද හමුදාව යටතේ නිරෝධායන කිරීමට ලක් කරනු ලැබුවා. මෙහිදී හෝටල් දෙකක හෝටල් තුනක සම්බන්ධ වෙනවා. පළවෙනි ගුවන් යානය වාද්දුවේ තියෙන බ්ලූ වෝටර්ස් සහ කොස්කොඩ ෂෙරටන් හෝටලයත්, දෙවෙනි ආපු 125 ලොං බීච් කියන කතලුවේ නැත්තම් හබරාදුවේ හෝටලයත්, තුන්වෙනි ආපුක ෂෙරටන් කොස්කොඩ කියන හෝටලෙත් මේ 48 නිරෝධායන ලක් කරලා තියෙනවා. නිරෝධායන ලක් කිරීදී කිසිම අවස්ථාවක් නැහැ. මේ රටට කී දෙනෙක් නම් ආවද? මේ ආපු කිසිම ගුවන් යානයකට අපි එහෙම එළියට යන්න දීලා නැහැ. අපිට ආපු ගුවන් යාන අපි මේ විදිහට අරගෙන අපේ නිරෝධායන දින 48 මේ දින 14 අපි ඒ ආකාරයෙන් පිළිවෙලට කරයි කියන සහතික වෙන්න පුළුවන් තත්ත්වයක් අපිට තිබෙනවා. මේ චෝදනාවට. ඔව්. ඊළඟට අපෙන් අවුරුනම් පස්සේ දින 14ක් යන්න ඕනේ. බුදුමාගේ ප්‍රශ්නේ උනේ යම් කිසි පාර්ශ්වයක් විසින් අපේ දාමාත්ම කැපවීමෙන් කටයුතු කරනු ලබන අපගේ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ යම් කිසි පුද්ගලයෙක් හෝ මම දන්නේ කණ්ඩායම කියලා මම ඇත්තටම දැක්කේ නෑ ඒක ආරංචි වුණාට. එතකොට මෙහෙම චෝදනාවක් කියලා තියෙනවා මේ කට්ටිය නිරුද්ධ නෑ කියලා. නමුත් මම මීට දින දෙකකට ඉස්සෙල්ලත් කිව්වා මේ සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් හොයලා බලද්දී මේ ආයතනයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කළමනාකාරීත්වයට පෞද්ගලිකව මම කතා කරලා දැන් මේකට ඔබතුමාලා අපි මේක හොයනවා මොකද්ද තත්ත්වය. එතකොට අපිට පැහැදිලිව කිව්වා ඒ ගෙනාපු මුළු සංඛ්‍යාවම දින 14 නිවෙස් නිරෝධායනය කරයි කියලා සහතිකය දින 14 පස්සේ දුන්නොත් සහතිකයත් ඒ කට්ටිය ගාව තියෙනවායි කියලා. ඊට පස්සේ දැන් ඔබතුමා ප්‍රශ්නේ පළවෙනි කොටස ගත්තොත් අපිට ආපු ගුවන් යානවල ආපු කට්ටිය නිරෝධායන වුණායි කියලා අපේ ගාව ඒ දවස් 14 හමුදාය නිරෝධායන සහතික අපේ ගාව තියෙනවා. අර කට්ටිය කියනවා ඒ කට්ටිය ගාව සහතික තියෙනවායි කියලා. ඊට අමතරව පෙරේදා කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ තිබිච්ච සාකච්ඡාවේ මම කෙලින්ම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් ඇහුවා. එතුමා කියනවා මේ පළාත්වල ඉන්න පළාත් සෞඛ්‍ය නිලධාරීන් ඉන්නවා, ප්‍රධානීන් ඉන්නවා. ඒ කට්ටිය තහවුරු කරනවා කියලා මේ දේ උණයි කියලා. මොකද අපි සාමාන්‍ය වුණාම මෙතුමාගේ අංශෙට මේ අපි වහම යවනවා මෙන්න මෙසේජ් එකක් යවනවා එළියට දාන්න ඉස්සෙල්ලා හෙට දිනේ මෙන්න මේ 48 අපි නිදහස් කරනවා අපෙන් මේ කට්ටිය සමාජයේ විවිධ ප්‍රදේශවලට යනවා කියලා. එතකොට ඒක එතනින් ගත්ත ගම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ කියන වසංගත වේදී අංශයෙන් මේක ඒ කට්ටියට යවනවා. ඉතින් ඒ කට්ටියකිමුත් තහවුරු කරනවා මේක ගියයි කියලා. ඉතින් ඒකින්ද චෝදනාව කවුරු කෙසේ කිව්වත් එසේ දෙයක් වුණ නැහැ කියලා තහවුරු කරන්න පුළුවන්. උදාහරණයක් දැන් ස්වයං නිරෝධායනය පිළිබඳවත් රජයේ අවධානය යොමු වෙනවාද? නිරෝධායන මධ්‍යස්ථානයකින් ගොස් නැවතත් සති දෙකක් ස්වයං නිරෝධායනය පිළිබඳවත් විමසීමක් කරනවාද? අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබෙන සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂකයන්ගේ නැත්නම් PHI මහතුරුගේ වගකීමක් ඒක අනිවාර්යයෙන්ම ඒක ඒ සැටියෙම වෙන බවට තහවුරු කර ගැනීම. ඩොක්ටර් අපිය ගැන කියන්න. තාමත් මේ ක්‍රමානුකූලව එක සිද්ධ වෙන එකක් විද හමුදා කඳුරකින් කඳුර කියන්නේ නිරෝධායන කඳුරකින් මධ්‍යස්ථානකින් යද්දී ඒ ලයිස්තුව අනිවාර්යයෙන්ම ඊට යන දවසට ඉස්සර වෙනදා අසංගත රෝගාංශයට ලැබෙනවා. ඉතින් ඒතර අපේ අංශයෙන් කරන්නේ ඒවා මේ දිස්ත්‍රික්ක මට්ටමිනුත් මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මට්ටමිනුත් ඒක බෙදලා ඒ අවශ්‍ය තැන් වලට යවනවා. ඊට පස්සේ මහත්තන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දවස් 14 කිරීම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හොඳයි. අමාත්‍යතුමියනි මේ හමුදාපතිතුමා මේ ඔවුන් මේ අවසාන වරට ගුවන් යානයෙන් පැමිණි තුන්වෙනි වතාවට ගුවන් යානයෙන් පැමිණි පිරිස PCR පරීක්ෂණයට ලක් වෙනවද? ඔවුන්ට කොරෝනා ආසාදිත බව තහවුරු වෙනවද? එක්කෙනෙක්ටවත් ඒ කියන්නේ මේ ඊට පෙර පැමිණි ගුවන් යානයේ පැමිණි පිරිස ආසාදිත පිරිස ඉන්නවා 10 දෙනෙක්. ඔව්. පළවෙනි ගුවන් යානයේ 9 දෙනෙක් ආසාදයෙන් ලක් වුණා. දෙවෙනි ගුවන් යානයේ එක්කෙනෙක් ආසාදයෙන් ලක් වුණා. ඒ ආකාරයෙන්ම කරපු PCR පරීක්ෂණේ නිරෝධායන පසු කරපු PCR පරීක්ෂණයේදී ඒ 48 දෙනාගේ එක්කෙනෙක්ටවත් කොවිඩ් නැහැ කියලා තහවුරුලා තියෙනවා. හොඳයි. අමාත්‍යතුමියනි අනිල් ජාසිංහ මහත්තයා දැන් පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා වෙනවා. ඒ වගේම ඒ තනතුරේ වැඩ බලන නිලධාරියෙක් ඉන්නේ. ඒ වගේම අපි දැක්ක ජයරුවන් බණ්ඩාර මහත්තයා මාරුවීම් සිදු කරනවා. මොකක්ද මේ සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් අඩුවක් තියෙනවද? දැන් තාමත් වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ඉන්නේ. ඕනෑ මේ පළවෙනි කාරණය මේ මං කියන්න ඕනේ දැන් යම් කිසි විදිහක රට තුල හැඟීමක් තියෙනවද දන්නේ මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඉන්දියාවෙන් ගෙනාපු අය ආපහු මේ මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ හෝ ලංකාවේ තියෙන බ්‍රැන්ඩික් කර්මාන්ත ශාලාවලට බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවලට සේවය යෙදුවා කියලා.
නැත්තම් ඉතින් ඒ ඔය ප්‍රශ්නේ ඔච්චරම බැරෑරුම් වෙන්න අහන්න විදියක් නැහැ නේ අපි. ඒක සමාජ මාධ්‍ය තුල ගියේ එතනින් ආපු 4 දෙනෙකු මේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවයට උපදෙස් දෙන්නට හෝ තාක්ෂණික දානය ලබා දෙන්න ආවා කියන එක. කිසිම විදිහකට හමුදාපතිතුමා තහවුරු කරයි අපේ තියෙන සියලු බුද්ධ්‍යංශ වාර්තා සහ අපේ අංශ වාර්තා ඒ අය මේ කර්මාන්තශාලාවල වැඩවලට යොදාගෙන නැහැ කියන එක තමයි අපේ වාර්තාවල තියෙන්නේ. රට පිට රට ඉඳලා ආවා අපි ඒක ඒ ආවා ඒ අය අවශ්‍ය නිරෝධායනයට ලක් කළා. දෙවෙනි කාරණය මම මේකෙදී අර කියන්න හිතුවා මේක කිව්වොත් හොඳයි කියලා. මේ ලෝකේ දැන් අපේ රටේ ඉලක්කය මොකද්ද සෞඛ්‍ය අංශවල? නැත්තම් ජනාධිපතිතුමා අපිට දීපු ඉලක්කය මොකද්ද? අපේ ඉලක්කය තමයි දැන් අපිට මේක පාලනය කරගන්න, මේක මැනේජ් කරන, මේක කළමනාකරණය කරන ක්‍රම කීපයක් තියෙනවා. එකක් ඕනනම් අපිට පුළුවන් ලෝකේ හැම රටක්ම වගේ කරන ආකාරයට අපිට හිතනවා මේක මෙහෙම තිබිච්ච දෙයක්. මේක දැන් ඔය මේකත් එක්ක ඔය රෝගීන් ඔහොම රෝගය බෝ වෙනවා, ප්‍රතිකාර කරනවා. අපිට එහෙම ඉලක්කයක් නැහැ. අපි ඉතින් ඔය යන විදිහට යන්න අරිනවා. ඇමරිකාව එහෙම ගිහිල්ලා තියෙන්නේ, අනික් රටවල් ගිහිල්ලා තියෙන්නේ, අල්ලපු රට ගිහිල්ලා තියෙන්නේ, ලෝකෙ පැතිරිච්ච අනික් රටවල් යන්න අරිනේ ඔය යන්න අරිනවා. හැබැයි ලංකාවේ අපි ඊට වැඩිය වෙනස්. අපි දන්නවා මේ පිටරටින් රෝගීන් ගේනකොට, ඒ කියන්නේ පිටරට අපේ රටේ මිනිස්සු විශේෂයෙන් අපේ රටේ අපේ වැඩට ගිය අපේ විදේශිකයන් යන එන මං නැතුව පාරවල් ගානේ කණ්ඩ බොණ්ඩ නැතුව මේ එළියට දාලා ඉන්න විදේශිකයන් අපේ රටේ අය ගේනකොට එමත් නැත්තම් වෙනත් විදියකට ලෝකයේ මේ රෝගය සම්පූර්ණයෙන්ම අවසන් වෙනකන් අපේ රට සම්පූර්ණයෙන්ම අපිට කියන්න බෑ අපි මේක සම්පූර්ණයෙන් අපේ රටේ කවදාවත් මේ රෝගය මතුවෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් අපි මේ සූදානම් වෙන්න ඕනේ නැහැ. හමුදාපතිතුමා කඳවුරු 10 ගාණක් හදාගන්නේ මේ 10 ගාණක් ඇතුළට දාගන්න නිරෝධායන කඳවුරු හදාගන්න. ඇයි අපි IDH ස්පිරිතාලේ තියෙදි තව ස්පිරිතාල ගණනාවක් හදාගන්න. ඇයි අපි එක ටෙස්ට් එකක් කරපු අපි දවස් 7ක් යනකොට ටෙස්ට් 50000ක් කරන්න පුළුවන් තත්ත්වයට අපේ ලැබ් ගණනාවක් අපි හදාගන්න. ලැබ් 22ක් හදාගන්න. එතකොට මේ අපි හිතනවා, අපි හැම වෙලේකම හිතනවා ලෝකයේ කොවිඩ් අවසන් වෙන තුරු අපට මේ රටේ කොවිඩ් අවසానයි කියලා අපිට කියන්න බෑ. හැබැයි සමාජය තුල පැතිරීම අපි බිඳුව කරගන්න උත්සාහ කරනවා. අදටත් අපේ උත්සාහය සමාජය තුලින් රෝගීන් පැතිරවීම බිඳුව කරන්න. ඒ හින්දා තමයි අපි හැම ලෙඩෙක්ම ස්පිරිතාලයකට ගන්න. ඒ හින්දා තමයි අපි හැම කෙනාගේම PCR පරීක්ෂණ කරන්නේ සැක සහිත සියලුම රෝගී. ඒ කියන්නේ යම්කිසි රෝගියෙක්ගේ පළවෙනි මේ ආශ්‍රිතයන්, දෙවන වටේ ආශ්‍රිතයන්, තුන්වන වටේ ආශ්‍රිතයි මේ සියලු දෙනාම අපි PCR පරීක්ෂණ වලට ලක් කරනවා. ඊට පස්සේ ඒකේ පොසිටිව් කියන රෝගිය තහවුරු වෙච්ච සියලු දෙනාම අපි රෝහල්ගත කරගන්නවා. නැත්නම් අනික් රටවල් වගේ අපිට කියන්න පුළුවන් ඔය රෝගී තත්ත්වය ඔහොම තියෙනවා නම් ඔබ ඉන්න ගෙදර. හරිද? ඔබට අමාරුවක් වුණොත් අපිට දැනුම් දෙන්න. අපි එහෙම වුණොත් ඔබට ඇම්බියුලන්ස් එකක් එවන්න. එහෙම නැත්නම් ඔබ ඇවිල්ලා රෝහලට වාර්තා කරන්න. ඒ තියරි එක ලංකාවේ නැහැ. මට හොඳට මතකයි මේකේ මූලාරම්භයේ ඉඳලා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මැතිතුමා වගේ අය ඉල්ලීම් කරෙත් අපෙත් ඒකේ. ඒක කියන්නේ ඒ කියන්නේ මෙහෙමනේ දැන් මේ කොවිඩ් රෝගය හැදිච්ච රෝගීන්ට රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැහැනේ 40%කට විතර. PCR පරීක්ෂණයෙන් තහවුරු වෙනවා එයාට රෝගය කියලා. හැබැයි එයාගේ කිසිම රෝග ලක්ෂණයක් නැහැ. ඉතින් සමහර බොහෝ රටවල් වල කියන්නේ මේ රෝග ලක්ෂණ නැති අය ගෙදරට වෙලා ඉන්න කියලා. හැබැයි අපි දන්නේ නැහැ රෝගය කොයි වෙලාවෙ උත්සන්න වෙයිද කියලා. ඒ නිසා අපේ පළවෙනි කාරණය තමයි අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේරා ගැනීම. නිසා ඒ සාමාන්‍ය කිසිම රෝග ලක්ෂණයක් නැති වුණා. අපි ඒ සියලු දෙනාම අපි රෝහල් වලට PCR පරීක්ෂණය කළ රෝගිය තහවුරු වුණොත් අපි රෝහල් වලට ගන්නවා. මම මේක කියලා ඉවර කරන්න. ඒක නිසා මේ ආණ්ඩුවේ උවමනාව මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. නැත්තම් අපිට ඉන්න කිව්ලා රෝග ලක්ෂණත් පේන්නුන් නැත්තම් PCR පොසිටිව් වුණත් එයාට කරදරයක්වත් නැත්තම් එයා හොඳට ඉන්නවා නම් ගෙදර අපිට තියන්න පුළුවන්. අපි එහෙම තියන්නේ නැත්te එක අපිට අවශ්‍යයි අපේ රටේ සමාජය තුල සීරෝ තත්ත්වයක් ඇති කරන්න මේ රෝගී. ඒ නිසා තමයි එයාට බෝ කරන්න පුංචි ඉඩක්වත් නැති වෙන්න අපි මේ ආශ්‍රිතයනුයි ඒ රෝගියාගේ ආශ්‍රිතයනුයි ඔක්කොම අපේ බාරයට ගන්න. දෙවෙනි කාරණය එයා තිබ්බොත් පැතිරෙන්න ඉඩ තියෙනවා. තුන්වෙනි කාරණය කොයි වෙලාවෙ හුස්ම ගන්න අමාරු වෙයිද දන්නේ නැහැ.
කොයි වෙලාවෙ මේ රෝග තත්ත්වය වැඩි වෙයිද දන්නේ නැහැ. එයාගේ බොඩි එකේ කොයි වෙලාවෙ මේ රියැක්ෂන් එක එයිද දන්නේ නැහැ. ඒ නිසා තමයි ගෙවල් ඇතුලේ මිනිස්සුන්ට මැරෙන්න දෙන්න බැරි හින්දා තමයි රෝහල් ගාන වැඩි කර අපි මේ සියලුම රෝගීන් රෝග ලක්ෂණ පෙන්නුවත් නැතත් අපේ තියෙන අපේ ප්‍රතිපත්ති මේ තීන්දුව තමයි මේ සියලු දෙනාම රෝහල් ගත කරන කර ලෝකේ රටක් කියන්නේ ලෙඩෙකුට සැකයක් හිතුනොත් 1990ට ගහලා Tamanට යන්න පුළුවන් මේ MOH වෛද්‍යවරයා ගාවට එහෙම නැත්නම් ළඟම තියෙන ඉස්පිරිතාලේ. ඒ ඉස්පිරිතාලෙන් සැක සහිත සියලුම රෝගීන් ලංකාවේ හැම දිස්ත්‍රික්කෙම රෝහලක් ඇති කරලා තියෙනවා සැක සහිත රෝගීන්ට ඉන්නේ. ඒ සැක සහිත රෝගී يعني මට සැකයක් තියෙනවා නම් මම 1990ට ගහපුවම මාව ගෙනියන්න එනවා. ගෙනියන්න ඇවිල්ලා මාව ගෙනියනවා. හැබැයි ගෙනියන්නේ අර ඒ දිස්ත්‍රික්කේ තියෙන සැක සහිත රෝගීන් ඉන්න වාට්ටු වලට. ඒ රෝහලට. එතෙන්දි වෛද්‍යවරයා තීන්දුව කරනවා මෙයාට PCR පරීක්ෂණයක් කරන්න ඕනේ. මෙයාට තියෙන ඇත්තටම කොවිඩ් ලෙඩක්ද නැත්නම් මෙයාට තියෙන වෙන ලෙඩක්. ඒ අනුව ඒ වෛද්‍යවරයා ප්‍රොබබල් කේස් එක තෝරාගෙන PCR පරීක්ෂණ කළා ඊට පස්සේ එයා ප්‍රතිකාර කරන රෝහලකට ගෙනියනවා. එතකොට 1999 කියන අංකය අපි නිරන්තරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය හෙල්ත් ප්‍රොමෝෂන් බියුරෝ එකේ අපි 1999 කියන අංකය නිරන්තරයෙන් උපදෙස් දෙන්න පැය 24ම තියෙනවා. ඇම්බියුලන්ස් සේවයක් තියෙනවා 1990 කියලා ඔබව ගෙනියන්න. එතන ඉඳලා දිගින් දිගටම මෙහෙම බලාගෙන කරන රටක් මොකද ලෝකේ නැහැ කියන එකයි මගේ විශ්වාසය. ඒ වගේම අපේ ඉලක්කය රජයේ ඉලක්කය මේ සමාජය තුලින් රෝගීන් නැති කිරීමම තමයි. ඒ හින්දා තමයි මේ සියලු ක්‍රියාමාර්ග තේරෙන්නේ. දැන් ඔබ පුහා ප්‍රශ්න. ඉතින් මෙහෙමයි ඉතින් යම් පරිපාලනීය තීන්දුව අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු ඒ කණ්ඩායම පරිපාලනීය තීන්දුව ගන්නවා සමහර දේවල් වලට. සමහර වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා විශාල සේවයක් කරා මේ රටට. ඉතින් එතුමාට උසස් වීමක් ලබා දුන්නා රජය විසින් අමාත්‍යාංශයක ලේකම් ධූරයක් දක්වා දෙපාර්තමේන්තු ප්‍රධානීක තත්ත්වයේ ඉඳලා ලේකම් ධූරයක් දක්වා. ඉතින් එවැනි කාරණා තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා පුරප්පාඩුව තිබීම අභියෝගයක් වෙන්නේ නැද්ද තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී? සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් පත් කිරීම. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් පත් කරන එක නිකන් ටක් ගාලා පත් කරන්න බෑ. ඒකට රටේ තියෙනවා නීතියක්. ඒ නීතිය අනුව ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නීතියක්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් විශේෂ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය වගේ ධූරයක් පත් කරනකොට ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි කැබිනට් මණ්ඩලය තීන්දුව කරන්න ඕනි සම්මුඛ පරීක්ෂණය තියන්න සම්මුඛ පරීක්ෂණයට ඉන්න කොයි අයද සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය කියලා. ඒතර කැබිනට් මණ්ඩලයට මම මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් අරගෙන ගියා. ඒ කැබිනට් පත්‍රිකාව අරගෙන ගියාම රජය තීන්දුව කළා මෙන්න මේ ලේකම්වරුන්ගෙන් සමන්විත කොමිටුවක් තමයි මේ සම්මුඛ පරීක්ෂණය කරන්න ඕනි කියලා. ඊට පස්සේ ඒ කොමිටුව ඒ ලකුණු දීමේ ක්‍රමවේදයක් හදන්න ඕනි. ඒ ක්‍රමවේදය ඔවුන්ට හදන්න කියලා කැබිනට් මණ්ඩලය උපදෙස් දුන්නා. ඒ කමිටුව නම් කළා. ඊට පස්සේ කමිටුව දැන් ඇප්ලිකේෂන් කෝල් කළා ලංකාවේම ඉන්න මේ සම්බන්ධයෙන් සුසුකම් දරන අයට අමාත්‍යාංශ 4ක ලේකම්වරුන්ගේ යුත් කමිටුවක්. ඒ කමිටුව දැන් ඇප්ලිකේෂන් කෝල් කළා. දැන් ඒක ක්ලෝසින් ඩේට් එක තියෙනවා. ඉතින් ඒක නිසා ලබන සතියේ විතර වෙනකොට මේ සම්මුඛ පරීක්ෂණය තියලා ලකුණු තත්ත්වය මට ලබා දෙනවා. ඒතර මම නැවත ආයේ කැබිනට් මණ්ඩලයට අරගෙන යන්න ඕනි. මෙන්න මේක තමයි ඉන්ටර්විව් එකේ ආපු ලකුණු කියලා. ඒ අනුව ඊට පස්සේ කැබිනට් මණ්ඩලයෙන් තමයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිර්දේශ කරන්නේ. ඒක යම් ක්‍රියාවලියක්. මෙච්චර කාලයක් ගත වුණෙත් ඒ ක්‍රියාවලිය නිසා. හොඳයි. ඒත් එක්කම PCR පරීක්ෂණ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අමාත්‍යතුමනි ඔබතුමීගේ දැනගැනීම පිණිස අපි මේ කියන්නේ දැන් කොටසක් කල්ලිකුත් වීමක් සිද්ධ වුණා PCR පරීක්ෂණ කට්ටල 15000කට 20000කට ආසන්න ප්‍රමාණයක් කල්ලිකුත් වුණා කියන කාරණේ තියෙනවා චෝදනාවක්. ඊට අමතරව මේ වෙද්දී PCR පරීක්ෂණ ගෙනීම සඳහා ටෙන්ඩර් ක්‍රියාවලියකුත් දියත් වෙනවා. එතනදී WHO pre-qualified කියන නැති සහ ඒ වගේම මේ මොහොතේදී පවතින මේ ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය නොමැති ආයතන PCR ටෙස්ට් කරන කිට් එක ගෙන්වීම සඳහා වුණු ආකාරයේ සූදානමක් තියෙනවා කියන කාරණේ පිළිබඳ යම් චෝදනාවක් තියෙනවා. අපි ආරාධනා කරනවා මතුමිට පුළුවන් නම් හොයලා බලන්න ඔබතුමිය දැනුවත් නම් මේ පිළිබඳ අදහස් පළ කරන්න පුළුවන්. මෙහෙම එකක් තියෙනවා. ඉතින් මේ ටෙන්ඩර් ක්‍රියාවලියට ඇමතිවරු නම් ඇඟිලි ගහන්නේ නැහැ පළවෙනි කාරණේ. ඒක ඇමතිවරු ඇඟිලි ගැසිය යුතු නැහැ පළවෙනි ක්‍රියාවලිය. විශේෂයෙන් පවිත්‍රාවන්‍ය ආරච්චි කියන චරිතය නම් ඕවට ඇඟිලි ගහන්නෙම නැහැ. දෙවෙනි කාරණය WHO කියන්නේ අපේ ටෙන්ඩර් මණ්ඩලය කියන එක ටෙක්නිකල් කමිටි එකක තීන්දුව කරගත යුතු එකක්.
ඒ කියන්නේ ටෙක්නිකල් කමිටි එක තමයි තීන්දුව කරන්න ඕනේ. ඒකේ ටෙක්නිකල් තත්ත්වය. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දීපු ඒවාට තමයි අනිවාර්යෙන් දිව යුත්තේ. මං හැමෝටම ඒකට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් තියෙන්නත් ඕනි. ඒ ඉදිරිපත් වීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබපු පරීක්ෂණ කට්ටල සහ ඒකෙදී ඒ ක්‍රියාමාර්ග තාක්ෂණික කමිටුව තමයි ඒක තීන්දුව කරන්නේ. ඒ සම්බන්ධයෙන් කාට හරි අසාධාරණයක් වෙනවා නම් මම මැදිහත් වෙන්න පුළුවන්. හැබැයි මෙතෙක් නම් මම කවදාවත් ඇමතිවරයා විදියට ටෙක්නිකල් කමිටි වල තීන්දුව වලට ඇඟිලි ගැව්වෙත් නැහැ, ටෙන්ඩර් බෝඩ් වලට ඇඟිලි ගැව්වෙත් නැහැ. ඉතින් මේක මම සොයා බලන්නම්. නමුත් කිසිම විදිහයක මම විශ්වාස කරන්නේ නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ ලෝකයේ පිළිගත් මේ ස්ටෑන්ඩඩ්ස් නැති ඒවාට අනුමැතියක් දෙයි කියලා. මොකද එතන ඉන්නවා විශාල කණ්ඩායම්. ඉතින් ඒවා එන්නේ ආකාරයට තමයි තියෙන්නේ. සමහර දේවල් දැන් මේ ලෙඩේ ලෝකෙට අලුත්නේ. මේ ලෙඩේ ලෝකෙට අලුත්. ඒතර මේ ලෙඩේ ලෝකෙට අලුත් වුණාම මේවාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ විශේෂඥ වෛද්‍යවරුන්ටත් තියෙන දැනුම අඩුයි. දැන් මුල්ලේරියාවේ ලැබ් එක ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයක් විදිහට තමයි අපිට ලැබුණේ. ඉතින් ඒකෙදී එදා පළවෙනියෙන් ලෝකෙ හදපු ඒ ලැබ් එකට හදපු කිට්ස් වලට වඩා සංවේදී ඇත්තටම දැන් ඒ ලැබ් එක ඒ ලැබ් එකට හදාලා දැන් අදත් මම ඇහුවා ওই ප්‍රශ්නේ. ඉතින් ඒ අය කිව්වේ මුලදී අපිට ගේන්න කියලා කියපු සහ උපදෙස් දීපු සහ එක තමයි ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් ඒ පරීක්ෂණාගාරයට අදාළ ඒ නිර්දේශ කරපු කිට්ස් ටික. දැන් ඊට වඩා තොරතුරු හරි නිවැරදි මේ දැන් මේ PCR පරීක්ෂණයකත් නිර්වද්‍යතාවයේ 70% විතර කියලා කියනවනේ. ඉතින් එතකොට ඊට වඩා නිවැරදි තත්ත්වයක ඒවා තමයි දැන් දෙවනුව මේ පරීක්ෂණ ගාරවල නිපද වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පළවෙනි සෙට් එක ගෙනල්ලා තියෙන්නේ යම්කිසි පොඩි කාල සීමාවකට. එතකොට එවැනි කාරණා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම අදත් නිලධාරීන් ගෙනල්ලා විමසීමක් කළා. මේ හැමදේම ඉතින් මං හිතන්නේ වැරදි චේතනාවකින් ගෙනාවා කියලා. නමුත් ඒ වෙලේ හිටපු මේ තීන්දුව ගන්න නිලධාරීන් ඒ වගේම තීන්දුව ගන්න තාක්ෂණික කමිටු එවැලේ තිබෙන ලෝක දැනුමත් එක්ක ලෝකේ අපිට ලැබෙන දේත් එක්ක දෙන ආධාරත් එක්ක තමයි එවැනි තීන්දුව අරගෙන තියෙන්නේ. ඉතින් ඊට වඩා ඉහළ එකක් යනකොට එහෙම දෙයක් වෙලා තියෙනවා. ඇමතුමිය මේ චාමර මේ දේශිකා PCR සාම්පල 3000ක් පමණ ලැබවල හිර වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේක ඇත්තද? මේ ඔබතුමියලා කියන ඒවා බොහොම මන් දන්නේ අපි ඉන්නේ කොයි රටේද කියලා. දැන් අපිට පුළුවන් ලංකාවට මැදිරි නීතිය දාන්න. මේක එක තීන්දුවක්නේ. අපි රටටම ඇඳිරි නීතිය දානවා. මිනිස්සු හම්බ කරගෙන කෑවත් එකයි නැතත් එකයි වතුර නැති වුණත් එකයි රටේ ආර්ථිකය නැති වුණත් එකයි මොකක් වුණත් ගන්න මුළු රටම ලොක්ඩවුන් කරනවා. හරිද? ඊට පස්සේ අපි පොඩ්ඩක් විතරක් ටෙස්ට් කරනවා. එක ලැබ් එකක් විතරක් තියාගෙන. එහෙම නෙවෙයිනේ අපේ රට. අපේ රට ලැබ් 22ක් වෙනකන් වැඩි කරගත්ත රටක්. හරිද? අපිට 6000 කියන ටාගට් එක දවසකට චෙක් කරනවා කියන එක මාර්තු මාසේ වෙනකොට හීනයක්. අපි හීන ඉලක්ක තියාගත්තා. ඒ තමයි මාර්තු මාසේ විතර වෙනකොට 6000ක් දවසකට ටෙස්ට් කරනවා කියන එක. අද අපි ඒ ඉලක්ක සපුරාගත්ත જાතිය. අද අපි 6000ක් PCR ටෙස්ට් දවසකට කරනවා. හැබැයි එතන තියෙන ප්‍රශ්නය අර ඉස්සර ගෙනාපු නිරෝධායන මධ්‍යස්ථානවල ඉස්සරත් හිටිය 8000ක් විතර. මේ පහුගිය මාස කීපය තුලම රටේ සමාජ කොවිඩ් නැති වුණාට පිටරටින් ගේන අයව නිරෝධායනය කර හමුදාපුතුමාලා නඩත්තු කරගෙන ගියානේ. ඒතකොට ඒ මිනිස්සු එළියට දාගන්න ඕනේ දැන් දවස් 14ක් යනකොට. ඒතකොට ඒ ටිකත් එනවා මේ ටිකත් එනවා ඊළඟට එහෙන් මෙන්න පොකුරක් මෙන්න මෙහෙන් මේ පළවෙනි ආශ්‍රිතයෙක් තව කොහේ හරි මතු වුණාගෙන එතකොට මේගොල්ලෝ කරන්නේ ඒ ආශ්‍රිතයාගේ ටික හමුදාවටත් දෙනවා බුද්ධ්‍යංශ වලටත් දෙනවා අපේ සෞඛ්‍යංශ වලටත් දෙනවා පන්නල ගිහිල්ලා හිටන් ඒ කොහේ හරි අපි හිතමු දැන් පළවෙනි එක්කෙනා ලෙඩෙක් හඳුනාගත්තා එයාගේ ආශ්‍රිතය හඳුනාගෙන ඒ ආශ්‍රිතයෙකුට කාට හරි මේ කොවිඩ් පොසිටිව් කියලා දැනගත්තම් රෝගිය තහවුරු නම් ඒ ආශ්‍රිතයගේ වටේ ඉතුරු ටික පන්නනවා. එතකොට ඒ තැන්වල හදිස්සියෙන් ගන්න ඕනේ. සමහරట్లాට අර කඳ උරෙන් එළියට දාන එක හිර වෙනවා.
කඳවුරෙන් එළියට දාගන්න නැතුව හමුදාපතිතුමා අපිට කියනවා දැන් මේ අපි කඳවුරු වල මේ මෙච්චරක් එවලා තිනවා මේක දැන් ටෙස්ට් කරලා ඉවර කරලා දෙන්න මට ඊයේ චෝදනාත්මක ස්වරූපේනොත් කිව්වා ඔබතුමියලාට දැන් මේ එවලා තිනවා මට කඳවුරු වල දැන් දවස් 3ක් වෙනවා මේ කට්ටිය එළියට දාගන්න විදියක් නැහැ මේ ටෙස්ට් එක ඉවර. හැබැයි ඊට වඩා වැදගත් සමාජයේ සමහර වෙලාවට ඒකත් වැදගත් ඒ වගේම සමාජයේ අපි කොහේ හරි ලෙඩෙක් අඳුරගත්තොත් එයා ආශ්‍රිතව මෙතුමන්ලා හොයලා දෙන ඒවායි අපේවයි ඔක්කොම එක්කව කරලා එක ලෙඩෙකුට තව ගොඩාක් අපි ටෙස්ට් කරනවා. එතකොට ඒක හරියටම ටෙස්ට් කරලා අරගෙන ඒ මිනිස් ටික ගත්තේ නැත්තම් වෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි විදිහක මේ පොරොත්තුවක් තියෙනවා. ඒක අපි නෑ කියන්නේ නෑ. ඒකින්දනේ අපි දැන් ආයේ විශ්වවිද්‍යාලත් එක්ක කතා කරලා විශ්වවිද්‍යාල ලැබ්ස් ටික අරින්න කියලා කිව්වේ. ඒකින්දනේ අපි පුළුවන් තරම් තවදුරටත් මේවා කොහොමද ලැබ් වල පහසුකම් වැඩි දියුණු කරන්න කියලා. ඒ කියන්නේ වෛරොලොජිස්ලා අපිට හැමදාම මේ ටෙක්ස් කරනවා අනේ ඇමතුමිය දැන් මම දවස් 3ක් එක දිගට නිදනේ. මේ සර්කල්ස් උපරිමෙන් දුවලා දැන් අදත් මම වෙනමම ලැබ් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරා. අමාත්‍යංශ ලේකම්තුමා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඔක්කොම තියලා මේ ලැබ් වල තියෙන තත්ත්වය මොකද්ද? මේකේ ෆුල් දුවන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද? පළවෙනි සැරේට දුවනකොට කොච්චරද? තව වෛරොලොජිස්ලා කොච්චරක් මේකට දාන්න ඕනිද? පැතොලොජිස්ලා කොච්චරක් දාන්න ඕනිද? මේක ෆුල් දුවන්න නම් MLTලා කොච්චරක් දාන්න ඕනිද? මේ මහා ක්‍රියාවලියකින් ගිහිල්ලා තමයි මේ කියන්නේ. එහෙමයි කියලා මේ ඔක මේ ටෙස්ට් එකක් කරනකොට අපි දොස්තර වුණාට දැන් මේ දොස්තර මහත්තුරුත් එක්ක හමුදාපතිතුමා කියනවා වගේ වැඩ කරලාම දැන් ඒ සොබ් එක ගත්තම ඒක තුන් සැරයක් ඒක නේද? ෆෝල්ඩර්ස් තුන් සැරයක් ඔතනවා. ඔතලා 100ට සෙන්ටිග්‍රේඩ් 20ට අඩු ඩ්‍රයි අයිස් වල තියලා ගේන්නේ. ගෙනල්ලා තමයි ඒක තියාගන්නේ. තියාගෙන මහා ක්‍රියාවලියක් යනවා. ඉතින් ඒක නිසා එක ටෙස්ට් එක ප්‍රතිඵලයක් එන්න පැය 24ක් විතර මේ ටෙස්ට් එක දුවනවා. ඉතින් මේ රටක් විදියට මහා මෙහෙයුමක් කරන්නේ. ඒකෙදි ගන්න කියනකොට ඔක්කොම ගෑනෙනවා. ඒ ගන්න ඔක්කොම එක දවසේ කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මේක දැන් අපි බලනවා මේක 6000 යන්නේ කොහොමද කියලා. ඒවට ලෝකේ ගුවන් තොටුපළවල් වහලා සමහර තැන්වල පෝට් වහලා එක ටෙස්ට් එකක් කරන්න ಜಾති 20ක් ඕනි. එකක් අඩු වුණොත් අපිට කරගන්න අමාරුයි. මේ එන ලොක් එක එකපාරටම අපි ලංකාවට ගෙන්න ගන්න ඕනි. මේවා විශාල වැඩ කොටසක් මහා කාර්ය භාරයක් මේවා පිටිපස්සේ තියෙනවා. අපි නොකියුවට හමුදාපතිතුමා පොතක් ලිව්වා නම් ජනාධිපතිතුමා පොතක් ලිව්වා නම් මෙතුමාලා අපි පොතක් ලිව්වා නම් අපි මේ දක්වා රට මේ තත්ත්වෙන් තියාගන්න ගත්ත වෙහෙස කොච්චරක්ද කියන එක. අදත් මම සියලුම මේ ඕවා සම්බන්ධයෙන් ඉන්න නිලධාරීන් ගෙන්නවල කතා කරා දැන් ලංකාවේ කොයි ආකාරයටද ටෙස්ට් වෙන්නේ. අර අපි කියලා තියෙන විදියට ඉන්දියාවෙන් පනින ඉන්දියාවත් එක්ක සම්බන්ධකම් තියෙන අපේ ෆිෂර්මන්ලා අපේ මාළු ආය ටෙස්ට් කරනවද? ඔයගොල්ලෝ දැන් එයාපෝට් එකේ ටෙස්ට් කවුද මේවා ගිහිල්ලා චෙක් කරන්නේ? MOH කීසරයක් ලංකාවේ තියෙන ෆැක්ටරි වලට යනවද? මේවට ක්‍රමවේද ගිහිල්ලා තියෙනවද? මේවා මොනිටර් වෙනවද? PHI ලා ලංකාවේ තියෙන ෆැක්ටරිස් වලට යනවද? ගිහිල්ලා බලනවද මේවා කරනවද කියලා? ඒවා ඉන්ඩෙක්සස් මොනවද? මේවත් හෙටත් ආයේ පළාත් අධ්‍යක්ෂකවරු ඔක්කොමත් එක්ක මීටින් තියෙනවා. ඉතින් මේවා දිගටම කර මහන්සි වෙවි තමයි. මම කියන්නේ මම ඒකයි ඔබතුමාලට විවේකෙදි කිව්ව හමුදාපතිතුමා රෑ කීයක් නිදි නැද්ද කියලා අහන්න කියලා. ඉතින් මේවා අපිට තේරෙනවා දේශ මානසිකලා මේ කටයුතු කැපකිරීම අපි අර සමාජයේ මත මතුවෙන කාරණා කිහිපයක් තියෙනවා. ඒවා තමයි මතු කරලා ගත්තේ. දැන් හමුදාපතිතුමාත් එක්ක කතා කරන්න ඕනේ. වැඩසටහන අවසානයේදී පෙර වෛද්‍යතුමාත් එක්ක කතා කරන්න ඕනේ. දැන් හමුදාපතිතුමා අපි කිව්වා අපිට ඕන තරම් ගේන්න මම මේක නිරෝධායනය කරනවා. ඒකේ වගකීම බාර ගන්නවා කියලා. ඇමතුමිය ලෙස ඔබතුමිය කිව්වා අපිට ඕනේ සමාජයේ මේක බිඳුවේ තැනට ගේන්න කියලා. ඒ නිසා ලෙඩ ඔක්කොම ස්පිරිතාල වලට ගන්නවා කියලා. වෛද්‍යතුමනි අපිට කියන රටේ ජනතාව ඒ බලාපොරොත්තු දෙකම ඉටු කරගන්න නම් මොනවද කරන්න ඕනේ? Tamanගේ වත්පිළිවෙත් ටික Taman මොනවද මේ සහයෝගය රජයට ලබා දීම වෙනුවෙන් Tamanුත් පරිසම් වෙලා රටත් පරිසම් කරන්න ඉදිරියට මොනවද කරන්න ඕනේ? හැමදාම කරන්න ඕන ටික අපි කියනවා. හැබැයි අපි ආපහු මතක් කරමු. මම හිතන්නේ හැම පුද්ගලයෙකුම පුද්ගල වගකීමක් තියෙන. ඒක ඉෂ්ට කරන එක ඉතාමත් වැදගත් වෙනවා. මොකද අර අපි කිව්වා වගේ අපිට මේ කොවිඩ් අවදානමත් එක්ක තමයි ජීවත් වෙන්නේ. මේ අවදානම කළමනාකරණය කරන දේවල් තමන්ගේ දෛනික ජීවිතේ කොටසක් කරගන්න ඕනේ. ඒ කියන්නේ දුරස්ත භාවයේ තියාගන්න එක, හරි ප්‍රමිතියෙන් යුතු මාස්ක් එකක් පළඳින එක, මේ සුවසනතාවය හරියට තියෙන එක වෙනවා. ඒ එක්කම අපි මේ අපිට මේ පසුගිය වෙච්ච සිද්ධීන් වල අත්දැකීමක් දැක්කම බොහෝ විට යුතුයකමක් තියෙනවා. මේ සමාජ යුතුයකමක් තියෙනවා. මොකද මේ තමුන්ට සුවසන ආබාධයක් තියෙනවා නම්, උණ කැස්සීම් නිසා තත්ත්වයක් තියෙනවා නම් ජනතාව ගැවසෙන තැනකට නොයෑම විශාල වගකීමක් වෙනවා. ඒක පුද්ගල වගකීමකුත් වෙනවා. ඒ වගේම ආයතනික වගකීමක් වෙනවා. ආයතන වලටත් මේ අවස්ථාවේදී වගකීමක් තියෙනවා. ඒ කියන්නේ මේ අනිවාර්යයෙන්ම මේ වගේ සංයුක්ත මේ කර්මාන්තශාලා වැනි තැනකට
ආසාහිත පුද්ගලයෙක් ඇතුල් වුණොත් අපිට පේන කොච්චර කාර්යක්ෂමව මේක පැතිරෙන්න පුළුවන්ද කියන එක. මෙතෙක් කල් අපි ඒක අත්දැකේ නැහැ ඇත්තට. මොකද මෙතෙක් කල් එච්චරම සංවෘත පද්ධතියක මේක පැතිරීමක් සිදු වුණේ නැහැ. අපි මුල් වලට ඒක අත්දැකීම ලබන්නේ මේකත් එක්ක. ඉතින් ඒකත් එක එතකොට ඒ ආයතන වලට කරන්න ඕන මේ යුතුයකම් කොටසක් තියෙනවා. ඒ කියන්නේ එම ආසාහිත පුද්ගලයන් ඇතුල් නොකර ගන්න තියෙන උපක්‍රම. ඒ කියන්නේ උෂ්ණත්වයේ මේ පරීක්ෂා කරන එක. එතකොට එතන ඒ වගේ රෝග කටයුතු තියෙන කෙනෙක්ට එන එක මේ ඩිස්කරේජ් අධෛර්ය කරන එක. ඒ වගේ කෙනෙකුට හමු වුණොත් පුළුවන් තරම් ඉක්මනට මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කරන එකත්. ඒ වගේම තමයි යම් කිසි විදියකට අර ප්‍රොමෝෂනල් ඇක්ටිවිටිස්, ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න අපි සාමාන්‍ය තත්ත්වයට තියෙන මේවා මේ කෙටි කාලයටවත් ඒවා එච්චර මේ හිතකර වෙන්නේ නැහැ. මොකද එතකොට පුද්ගලයාව නිවාඩු නොගෙන වැඩ කිරීමට පොළඹවන්න තියෙන මේ යම් යම් උපක්‍රම අනිවාර්යයෙන්ම මේ කාලට ඒක උචිත වෙන්නේ නැහැ මෙවැනි තත්ත්වයක් තිබුණොත්. මොකද එවැනි පුද්ගලයෙක් ඒ මේවා ප්‍රතිලාභ හඹා මෙතන ඇවීම තුළ ඒ වගේ පද්ධතියක් තුළ රෝගය පැතිරෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒකින්ද හැමෝම ඒ වගකීම් ඉෂ්ට කරන එක වැදගත් වෙනවා මේ අවස්ථාවේ. අනිත් එක තමයි සෞඛ්‍ය අංශ දැනුවත් කරන එක. දැන් ඒ වගේ තැනක ජනතාවගේ අවසන කර්මාන්ත ශාලාවක් වෙන්න පුළුවන්, නේවාසිකාගාරයක් වෙන්න පුළුවන්, පාසලක් වෙන්න පුළුවන්. මේ දවස්වල අසාමාන්‍ය විදියට කීප දෙනෙකුට ශෝෂණ ආබාධ වගේ තියෙන අවස්ථාවක ඒ සෞඛ්‍ය මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හරි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හරි දැනුවත් කරන එක. මොකද ඒක මුල් අවධියේදී ඒක අපි හඳුනා ගත්තා නම් මෙච්චර පැතිරීමක් නැතුව කරන්න පුළුවන්. ඉතින් මේක වගකීම් පුද්ගල වගකීමුත් තියෙනවා, ආයතනික වගකීමුත් තියෙනවා. එහෙම කරොත් මේක කළමනාකරණය කරගන්න ඉතාමත් පහසු වෙනවා. උසස් පෙළ විභාගයක් පැවැත්වෙනවා. අපි අද දවසේදී මම මේ නිවැරදිද කියන කාරණේ උසස් පෙළ දරුවෙක් යම් ආසාදිතයි කියන කාරණේ පිළිබඳව කියවිලා තිබුණා. උසස් පෙළ දරුවන් වෙනුවෙන් පණිවිඩයක් ලබා දුන්නොත් මේ වෙලාවට. මම හිතන්නේ උසස් පෙළ විභාගය අපි මේ තීරණය ගන්නකොටම සෞඛ්‍ය අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් හැම අදාළ පාර්ශ්වයන් ඔක්කොම සාකච්ඡා කරලා ඒ ක්‍රමවේදයන් ඔක්කොම සකස් කරලා තියෙනවා. ඒ නිසි ප්‍රමිතියට අනුව නිරෝධාන ඒ කියන්නේ ඒ වගේ යම් කිසි රෝගියෙක් දරුවෙක් අතර වාර්තා වුණොත් කරන්න මොකක්ද කියන ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ උන්ටත් මේ විභාගයට පෙනී සිටීම අවස්ථාව ලබා දෙන විදිහේ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මම ඊයේ වාර්තා වෙච්ච දරුවටත් ඒ අවස්ථාව පැහැදිලිවම ලබා දුන්නා. හොඳයි. දැන් හෙට දවසේදී අද දවසේදී විශේෂයෙන්ම කටුනායක පොලිස් වසමේ ඇඳිරි නීතිය පනවලා තියෙනකොට තමන්ගේ සේවා හැඳුනුම් පතෙන් ඇඟලුම් කම්හල පොලිස් වලට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම අර වෛද්‍යතුමන් පැහැදිලි කරපු කාරණා ඉතාමත් වැදගත්. අභිප්‍රේරණය උදෙසා මොටිවේෂන් කරන්නට යම් ආකාරයෙන් අතිකාල හෝ මේ දේවල් මත දිරිමත් කරමින් සේවකයින් රෝගී තැන සිට ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිවිපාක අපි මේ මොහොතේදී අත්විඳ තිබෙනවා. ඒ නිසා ඒවා කරන්නට එපා සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට උපරිම දායකත්වය දක්වන්න මේ කණ්ඩායම කතා කරන විට දැනෙනවා කොයිතරම්නම් දැවන්ත කැපකිරීමක් රට වෙනුවෙන් සිදු කරනවාද කියන කාරණේ. ඒ නිසා අපි කතාබහ හමාර කරන්න හමුදාපතිතුමාගේ වචන මේ දවස්වල බොහොම හොඳ දිරිමත් කිරීම බවට පත් වෙලා තියෙනවා මුළු රටේම. අපි ඔබතුමාට අවස්ථාව රටට පණිවිඩයක් දෙන්න. ඔව් මම හිතන්නේ අපගේ විශේෂඥ වෛද්‍යතුමා ඉතාමත්ම පැහැදිලි කරලා දුන්නා. මම හිතන්නේ අපේ රටේ ජනතාවගෙන් ඕනෑම පුද්ගලයෙක් කුඩා දරුවගේ ඉඳලා මහලු පුද්ගලයා දක්වා වූ පරාසයේ සිටින ඕනම පුද්ගලයෙක්ගේ ඇහුවොත් කොවිඩ් වලින් බේරෙන්න කොහොමද කියලා මම හිතන්නේ කටපාඩමින් උත්තර දෙන්න පුළුවන් හැකියාවක් මේ රටේ ජනතාවට තිබෙනවා. නමුත් අර ඔබතුමා අපෙන් අහ පළවෙනි ප්‍රශ්නේදී කිව්වා වගේ මේ ක්‍රමවේදය දැනගෙන හිටියට මේක කරනවද නැද්ද කියන එක විතරයි ප්‍රශ්නයක් තියෙන්නේ. එතුමා මේ සෞඛ්‍ය පැත්තෙන් කියපු හින්දා මට කියන්න තියෙන්නේ ප්‍රථමයෙන්ම මම හැම වෙලාවෙම කියන කාරණයක් තමයි ඔබගේ හැම ඕනම එනියෙන් ඩටාගට්ට ඇතිනවා. අපි හැම එක්කෙනාට අපිට තියෙනවා යම් කිසි පරමාර්ථයක්, අපි ජීවත් වෙන්න පරමාර්ථයක් තියෙනවා වගේ අපේ හැම දෙයකටම යම් අරමුණු තියෙනවා. ඉතින් ඔබගේ මේ අවස්ථාවේදී ඔබගේ අනෙකුත් රාජකාරී නැත්නම් සේවයේ පවුල්වල තියෙන අරමුණුත් එක්ක මේ අවස්ථාවේදී ඉදිරියට ඇවිල්ලා ගන්න ඕන අරමුණ තමයි මම කොවිඩ් ආසාදිතයෙක් නොවි ජීවත් වෙනවා කියලා පළවෙනි කාරණේ තේරුම් ගන්න ඕනේ. ඒකෙන් ඔබතුමාට ඔබගේ පවුලට අසල්වැසියාට සහ සමාජයට රටට කරන යුතුයකමක් මේක. ඒක ජීවත් වෙන්න දැනගන්න ඕනේ. ඒත් එක්ක තමයි ඔබ විමසිලිමත් වෙන්න ඕනේ. ඔබ බලන්නකෝ මේ තාමර ඒ කාලේ යුද්ධෙ මේ තියෙන කාලේ එළියට බැලලා ගියාම නිකන් කොණ්ඩේ අර මෙහෙම රවුමක් දෙකක් ගැට ගහලා ආවනම් අපි ටක් ගාලා බලනවා මේක කොටිකාන්තාවක්ද කියලා. එහෙම නැත්නම් බෑග් එකක් අරන් ගියොත් මෙහෙම කරලා බලනවා බෑග් එක මොකද ආදීද දැන් ඊට පස්සේ කොහමද පාස්කු ප්‍රහාරයෙන් පස්සේ බෑක්පැක් එකක් ගියොත් කට්ටිය දුවන තත්ත්වයක් තිබ්බේ බෑක්පැක් එකක් දැක්කේ ගම. ඊළඟට කිව්වා පසුගිය කාලේ කතාවක් තිබ්බා ෆුඩ් සිටි එකට ගිහලා පොලිමේ හිටියොත් කිමුහා ගියොත් බිල් එකක් ගෙවන්න නැතුව දුවනවා කියලා කතාවක් තිබ්බා. ඒ පළවෙනි අධීරයේදී. ඉතින් මේ ආකාරයේ හිටපු කට්ටිය තමයි දැන් පොඩ්ඩක් එහාට මෙහෙට තියෙන්නේ.
මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ ඔබ මග තොටට බහිනවා නම් ඔබ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් නෙමෙයි නම් භාවිතා කරන්නේ සෑම විටම ඉතාමත්ම ඕනකමින් හිතන්න ඔබ යන්නේ මොන වගේ මාධ්‍යයකද අර කිව්වා වගේ මේකෙන් බේරිලා යන්න පුළුවන් ගිහිල්ලා කාර්යාලයට ගමන් කරන්න කොහොමද කාර්යාලය තුලත් මෙතුමා කිව්වා වගේ ඉතාමත් වැදගත් වෙනවා අද බලා ඉන්න ඕනේ නිකන් කිමුහුමක් ගියත් කට්ටිය දිහා බලාගෙන ඉන්න මොකද ඔබට අනුන්ගෙන් යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කොච්චර ප්‍රශ්න වුණත් දන්නේ නැහැ නේ ඒක ඇත්තිය සමහර ආයතන තියෙනවා අර ඔබතුමාක් වගේ ටාගට් හමහා යන හින්දා මේ වගේ දේවල් අතපසු කිරීම හෝ අකමැත්තෙන් හෝ දන්නේ නැහැ වගේ ඉන්නත් පුළුවන්. ඒ වගේ තියෙනවා නම් දැක්කනම් ඒක යුතුයකමක් වෙන එක කියලා කියන්න කට්ටියට. ඊට පස්සේ නැවත ඔබ කොවිඩ් shopping කරලා ගෙදර ගියේ නැති වෙන්නත් මක බලා ගන්නත් ඕනේ මේකේ. ඔය කාර්යයන් උන් අතර වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද අපේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මේක ඉතාමත්ම වැදගත් තීරණාත්මක අවධියක තමයි ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ ගමන් කරන්නේ. රටේ රජය ජනතාව ආරක්ෂා කරගත යුතු සියලුම ක්‍රමවේදයන් යන අතරේ රටේ ආර්ථිකය කඩා නොවැටෙන ආකාරයෙන් ඒවත් පවත්වාගෙන යන සමබරව මේ වැඩේ අරන් යන්නේ. ඉතින් මේක පහසු කර්තව්‍යයක් නෙමෙයි. ඒකට සහයෝගය දෙන්න. අපි රටක් වශයෙන් අද මොන හරි අඩු වුණත් ඊළඟ මාසෙ හරි අපි ලොක්ඩවුන් අමුතුමක වගේ ලොක්ඩවුන් කරන්න මේ පැයයි ජනාධිපතිතුමා තීරණයක් ගන්නවා ඇහුවා. ඔක්කොමට හොඳයි ඔක්කොම ගෙවල් වල වෙලා ඉන්නවා. නමුත් ඊළඟට ඔක ඇරලා එනකොට ඔබතුමාලා දන්නවා තත්ත්වය මොකක්ද වෙන්න පුළුවන් කියලා. ඒ තත්ත්වය ඇති නොවි අපිට දක්ෂ කණ්ඩායමක් මේක කල්පනාකරණය කරනවා. ඒ ගැන විශ්වාසය තියාගන්න අර බොරු ප්‍රචාර පස්සේ නොයන්න එපා. ඒවයි ගිහලා අහුවෙන්න යන්න එපා. අහුවෙන්නේ නැතුව මේ කියන තත්ත්වයන් විශ්වාස කරලා ලබා දෙන තොරතුරු විශ්වාසය කරලා ඒ අනුව ක්‍රියා කරමින් ඔබ කොවිඩ් ආසාදිතයෙකු නොවි රටට සේවයක් කරන්න කියන එක තමයි ප්‍රධානත වශයෙන්ම කියන්න තියෙන්නේ. හොඳයි. අමාත්‍යතුමනි අවසාන වශයෙන් වචනයක් එකතු කරමු. ඔව් නෑ මේ රටේ ජනතාවට අපිට කියන්න තියෙන්නේ රටක් විදියට අපි ඊටාම වගකීමකින් අපේ යුතුයකම් සහ වගකීම් ඉටු කරමින් මේ රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට අපි කරන්න පුළුවන් හැම කැපකිරීමම කරනවා. මේ රෝගය සමාජය තුළ පැතිරවීම අවම කරලා පාලනය කළා සමාජය තුළින් රෝගීන් නැති වෙන තත්ත්වයක් ඇති කරන්න අපි කටයුතු කරනවා. ඒකෙදී ජනතාව මෙතෙක් ලබා දීපු සහයෝගය වගේම අද ඉදිරියේදීත් අපි ලබා දෙන උපදෙස් පිළිපැදලා මේ තත්ත්වයෙන් මේ රට මුදා ගන්න ඔබෙත් සහයෝගය ලබා දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. හොඳයි. හමුදාපතිතුමනි, අමාත්‍යතුමනි, විශේෂඥ වෛද්‍යතුමනි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අප පක්ෂ විපක්ෂව යම් ආකාරයෙන් කළු සුදු මතවාද සියල්ලටම මේ වේදිකාව තුලදී කතා බහ සපයාගත්තා සහ ඒවට පිළිතුරු ලබා දීම සිදු කෙරුණා. අති දැවැන්ත කැපකිරීමක්, අති දැවැන්ත වෙහෙස මහන්සියක් සිදුව ඇති මොහොතකදී ජාතික රූපවාහිනියට පැමිණ මේ සංවාදයට එක්වීම පිළිබඳ අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබ හැමෝටම පැවරුණු යුතුයකමක් වගකීමක් තියෙනවා. බලධාරීන් මේ තරම් කැපවන විටදී ඒ ඔබේ යුතුයකම ඉෂ්ට කරන්නට කියන කාරණේ අපි මතක් කරනවා. එහෙනම් අපි සූදානම් වෙන්නේ කොරෝනාවට එරෙහි විශේෂ මහජන දිනය වැඩසටහන අවසන් කරන්න. රටක් ජාතියක් විදිහට අපිට ඉදිරියට යාමේදී තනිවම අපි හැමෝම අපි හමුවේ තියෙන අභියෝගය බාර අරගෙන ඒ වෙනුවෙන් කරන්න ඕනේ යුතුයකම කරමු කියලා අපි ජාතික රූපවාහිනිය අද දවසේදී වැඩසටහන අවසන් කරන්න ප්‍රථම ඔබට ආරාධනා කරනවා. එවනම් අපි සමුගන්නයි සූදානම් වෙන්නේ. ස්තුතියි අපිව නැරඹුවාට.